السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد මුළු විශ්වතලයේම මවා පරිපාලනය කරන්නා වූ ਸਰව බලධාරී सर्व उत्तरीतर पवित्र एकम देवियन वන අල්ලාහ් රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. රහ්මතුල් ලිල් ආලමීන් නම් වූ මිහිපිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වන අපනබි නායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට එතුමාණන්ව සැබෑ ලෙසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාවට අල්ලාහ්ගේ කරුණාව හා දයාව පහළ වේවා. මා හිතවත් සහෝදර සහෝදරියනි ඔබ සැමට සාමිය උදා වේවා. පුණ්‍ය වූ රමලාන් මාසේ ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවයන් යන මාතෘකාව යටතේ දීර්ඝ ලෙස ඉස්ලාම් ධර්මයේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටිනවා. එහිදී මිනිසා විසින් මිනිසාට ඉටු කළ යුතු යුතුයකම් පිළිබඳව ඉස්ලාම් පවසා තිබෙන ධාර්මික කරුණු පිළිබඳව විවිධ කොටස් වශයෙන් අපි සාකච්ඡා කළා. අද දින තවත් කොටසක් වශයෙන් මිනිසා විසින් යම් කිසි සභාවකට ඇතුළත් වුණා නම් මහ ජනතාව රැස්වන එසේ නැත්නම් මහ ජනතාව ගැවෙසෙන යම් කිසි ස්ථානයක මිනිසෙක් සම්බන්ධ වුණා නම් ඒ මිනිසා එම සභාව තුල හැසිරිය යුතු ආකාරය පිළිබඳව ඉස්ලාම් ධර්ම අපට උගන්වා දී තිබෙනවා. ඒ කරුණු පිළිබඳවත් දැනගෙන අපගේ ජීවිතේ අපි ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටිනවා. පොදුවේ ආධ්‍යාත්මික කරුණු පිළිබඳව සියලු ආගම් උගන්වන විට ඉස්ලාම් ධර්ම මිනිසාගේ ජීවිතයේ මිනිසා මුහුණ දෙන සියලුම අවස්ථාවලදී මිනිසා හැසිරිය යුතු ආකාරය වඩාත් හොඳ විනයක් සහිතව කටයුතු කිරීම සඳහා ඉස්ලාම් මඟ පෙන්වා දී තිබීම එහි සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපි සලකනවා. ඉස්ලාම් ධර්ම ਸਰව බලධාරී දෙවියන් විසින් මිනිසාට දායාද කළ ජීවන සැලැස්ම විශ්ව දහමක් වන බව සනාථ කරවන තවත් එක් කොටසක් තමයි මෙවැනි කරුණු පවා ඉස්ලාම් ධර්මයේ අපට උගන්වා දී තිබීම යන කාරණාව. ඒ අනුව අද දින අපි සභාවක් තුලදී මිනිසා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. මිනිසා විවිධ සභාවන් වලට යෑමට සහභාගී වීමට පුරුදුව සිටිනවා. පොදුවේ සභාවක් කියලා කියන්නේ මහ ජනතාව පොදු අරමුණක් උදෙසා ඒකරාශී වන ස්ථානයක්. එය දේශපාලනික අරමුණක් උදෙසා වන්නට පුළුවන්, ආධ්‍යාත්මික අරමුණක් උදෙසා වන්නට පුළුවන්, නැත්නම් සමාජීය සුබ සාධනය, එසේ නැත්නම් අධ්‍යාපනික අරමුණක් උදෙසා වන්නට පුළුවන්. විවිධ කරුණු හේතු කරගෙන මහ ජනතාව රැස්වීම සඳහා විවිධ සභාවන් නිර්ණය කරනු ලබනවා. විශේෂයෙන්ම දේශපාලනයේදී අපි දකිනවා රාජතාන්ත්‍රික මට්ටමේ මිනිසාව විසින් මිනිසාව පාලනය කිරීම සඳහා විවිධ සභාවන් ඇති කරවනු ලබනවා. ඒ පාර්ලිමේන්තුව වන්නට පුළුවන්, එසේ නැත්නම් ප්‍රාදේශීය මට්ටමින් හෝ පළාත් සභා මට්ටමින් හෝ නගර සභා මට්ටමින් ක්‍රියාත්මක වන සභාවන් වන්නට පුළුවන්, නැත්නම් දේශපාලනික රැස්වීම් වන්නට පුළුවන්. තම දේශපාලනික ප්‍රතිපත්තිය මහ ජනතාවට දේශනා කිරීම සඳහා, පැහැදිලි කිරීම සඳහා, ප්‍රචාරය කිරීම සඳහා රැස් වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම ආධ්‍යාත්මිකව අපි ගත්තම ඕනෑම ආගමක තම ආගමික කරුණු මහ ජනතාවට පැහැදිලි කිරීම සඳහා එම ආගමේ, දහමේ, දර්ශනයේ, චින්තනයේ යම් යම් කරුණු මහ ජනතාවට ප්‍රචාරය කිරීම සඳහා ආධ්‍යාත්මිකව විවිධ සභාවන් රැස් කරනු ලබනවා. ඒ දේව යාඥාවක් සඳහා පවත්වනු ලබන සභාවක් වන්නට පුළුවන්. එසේ නැත්නම් ධාර්මික ප්‍රචාරය උදෙසා කරනු ලබන්නා වූ සභාවක් වන්නට පුළුවන්. එවැනි සභාවණු අපි දකිනවා. ඒ වගේම අධ්‍යාපනික අරමුණු උදෙසා විවිධ සභාවන් මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වනවා. පාසල් මට්ටමේ රැස්වීම් පවත්වනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සුබ පණිවිඩ ලබා දීමටත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විනය පිළිබඳව දැනුවත් කිරීමටත් විවිධ රැස්වීම් ඇසෙම්බලි යන නාමයෙන් පවත්වනු ලබනවා. ඒ වගේම විවිධ පන්ති කාමරවල, එසේ නැත්නම් දේශන ශාලාවල රැස්වීම් සිදු වෙනවා. ඒ වගේම සමාජ සුබ සාධනය උදෙසා සමාජයක යම්කිසි ගැටලුවක් විසඳා ගැනීම සඳහා, निराකරණය කර ගැනීම සඳහා, අහිමි වන අයිතිවාසිකමක් නැවත ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට විවිධ කරුණු ඔස්සේ සභාවන් ඒකරාශී වීමක් දකිනවා. එවැනි සභාවන් තුළ ජාති ආගම් ભેදයෙන් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව,
වයස් ભેදයකින් තොරව විවිධ පාර්ශවයන් ඒක රාශී වෙනවා. එසේ ගැහණු පිරිමි, ඒ වගේම මහලු අය, තරුණ අය, ඒ වගේම විවිධ ජාතීන් ඒක රාශී වන සභාවන් දකිනවා. මෙසේ මහ ජනතාවේ ඒක රාශී වන ස්ථානවලදී මුස්ලිම්වරයෙක් වශයෙන් අපි කටයුතු කළ යුතු ආකාරය, මුස්ලිම්වරයෙකුගේ විනය පිළිබඳව ඉස්ලාම් ඉතාමත් පැහැදිලිව සවිස්තරාත්මකව අපට උගන්වා දී තිබෙන නිසා ඒවා නිසි පරිදි වටහාගෙන අප ජීවිතේ අපි ඒවා අනුගමනය කළ යුතුයි. සභාවකට යන්නට පෙර සාමාන්‍යයෙන් අපි දකින දෙයක් තමයි පෝලිම් සංකල්පය. ඕනෑම අවස්ථාවකදී මිනිසෙකු විසින් ඔහුගේ ජීවිතේ පෝලිමක සිට ගැනීමේ අවස්ථාව උදා වනවාමයි. එවැනි අවස්ථාවවලින් තොර පුද්ගලයෙකුව අපට තෝරා ගන්නට අමාරුයි. පුද්ගලික ගනුදෙනුවලදී වන්නට පුළුවන්. එසේ නැත්නම් රජයේ විසින් දෙනු ලබන යම් යම් ප්‍රදානයන් සහනාධාර වන්නට පුළුවන්. මේ කොරෝනා වසංගත තත්වයේ තුල මහ ජනතාවට සහනාධාරයක් වශයෙන් රජයේ විසින් රුපියල් 5000ක දීමනාවක් දෙනු ලබනවා. එවැනි අවස්ථාවලදී වන්නට පුළුවන්. එසේ නැත්නම් රජයේ ආයතනක යම් කිසි සේවයක් ලබා ගැනීම සඳහා අපට රජයේ විසින් දෙනු ලබන නොමිලේ සපයනු ලබන සේවාවන් ලබා ගැනීම සඳහා පෝලිම් වල අපට සම්බන්ධ වන්නට වෙනවා. මෙවැනි අවස්ථාවලදී මහජන ඒකරාශී වීමක් සිද්ධ වෙනවා. එම ඒකරාශී වීම අනෙකුත් සභාවන් හා සසඳනකොට සභාවක මට්ටමක නොතිබුණත් යම්කිසි ආකාරයක ඒකරාශී වීමක්. එවැනි අවස්ථාවලදී පවා අපි විනයානුකූලව කටයුතු කළ යුතුයි. කවුරුත් කාවවත් ඉස්සරහා නොකර, කාවවත් යටහත් පහත් නොකර, තවත් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උදුරා නොගෙන පොලිමේ තිබෙනා වූ සංවරය අපි ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට ඕන. නමුත් සාමාන්‍යයෙන් ඒවා දකින්නේ නැහැ. ඔබ ආධ්‍යාත්මික නායකයෙක්ගෙන් ගිහිල්ලා ඇහුවනම් පොලිමක අපි සිටගත යුතු ආකාරය, පෙළක අප සිටගත යුතු ආකාරය, ඒ විනය පිළිබඳව අපට උගන්වා දෙන්න, ධාර්මික මූලාශ්‍ර වලින් උගන්වා දෙන්න කියලා ඇහුවනම් මොන පොලිමක්ද, මොනවද මේ කතා කරන්නේ කියලා අපට උත්තරයක් ලැබෙයි. ඉස්ලාම් වල එසේ තත්වයක් නැහැ. අපි පෙළ වශයෙන් සිට ගන්න අවස්ථාවේදී පවා සීරුවෙන් යම් කිසි විනයක් ඇතුව ඒ පෙළ සඳහා අපට ලැබෙන නායකත්වයේ අන විධිවිධාන පිළිපදිමින් අපි සිටගත යුතුයි කියලා අපේ ඉස්ලාම් වල මඟ පෙන්වීමක් වෙනවා. ඔබ සියලු දෙනාම දන්නවා මුස්ලිම් ජනතාව පංචකාල සලාතය අපි යෙදෙනවා. එසේ පංචකාල සලාතය යෙදෙනකොට අපි දෙවියන් යාඥා කිරීම සඳහා පෙළ වශයෙන් තමයි අපි සිටගන්නේ. අපි දිශාවකට නැඹුම් කරන පුද්ගලයෝ නෙමෙයි. නමුත් අපි යම්කිසි දිශාවකට එක් එක් රටවල් වල එක් එක් දිශාවක් කෙරෙහි අපි යොමු වෙමින් තමයි දෙවියන් යාඥා කරන්නේ. ඒක හේතුව අපි කේන්ද්‍ර ස්ථානයේ වශයෙන් සෞදි අරාබියාවේ මක්කම නගරයේ පිහිටි ඒ කාබාව නැමැති මේ ලෝකේ ස්ථාපිත කරනු ලැබූ පළමු දේව ගෘහය ඉලක්ක කරගෙන, ඒ දිශාවක් කරගෙන, එය කේන්ද්‍ර කරගෙන තමයි ලෝකවාසී සියලු මුස්ලිම් ජනතාව සිය දේව මෙහෙය පවත්වන්නේ. දිනකට 5 වතාවක් විවිධ කාලවලදී ඒ යාඥාව අපි සිද්ධ කරනවා. නමුත් අපි සියලු දෙනාම ගෝලීය වශයෙන් අපි ගත්තම ඒකාකාරීව, ඒකාග්‍රතාවයකින් යුක්තව දෙවියන් යාඥා කිරීමට උරු පුරුදු වී සිටිනවා. මේ අපි අපේ දෛනික ජීවිතයේ අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම නිසා පෙළවල් වල සිට ගැනීමේදී අපි යම් කිසි විනයක් ඇතුව සිටගත යුතුයි කියන එක අපට ඉස්ලාම් ධර්ම තුළ දෛනිකව අපට පුහුණුව ලබා දී තිබෙනවා. පෙළක සිට ගැනීමේදී එවැනි විනයක් අපට තිබෙනවා නම් පොලිමක අපි සිට ගැනීමේදී පවා අපි ඊටමත් විනයානුකූලව කටයුතු කළ යුතුයි කියන කාරණාව ඉබේම අපට ධාර්මික ඉගැන්වීමක් වශයෙන් ඒ අපට ලැබී තිබෙනවා. එම නිසා අපි ඊටමත් අවදානම්ශීලීව ඒ කරුණු දිහා බලන්නට ඕන. පෙළ සම්බන්ධයෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනකොට සයුල් බුඛාරි වල 810 වන හදීසයේ සඳහන් කරනවා ලතසවුන්න සුෆූෆකුම්, මම නුඹලාගේ පෙළවල් ඒ ඍජුව කෙලින් පවත්වා ගන්නයි ඔබලාට මම නියම කරනවා. අව් ලයුඛාලිෆන්නල්ලාහු බයින වුජූහිකුම්, එසේ ඔබ සිදු කළේ නැත්නම් සර්ව බලධාරී දෙවියන් වන අල්ලාහ් ඔබේ මුහුණු වෙනතකට හරවන්නට පුළුවන්. ඒ කියන්නේ අපි පෙළවල් සීරුවට තබාගෙන අපි සිටගත යුතුයි. ඒ පෙළ යම්කිසි ආකාරයකින් යම්කිසි පුද්ගලයෙක් වර්ධනවන එහි සීරුභාවය, ඒ පෙළේ තිබෙන ක්‍රමවත්භාවය යම්කිසි කෙනෙක් අවුල් කරනවා නම් එම පුද්ගලයාගේ මුහුණ වෙනස් කරවීමට සර්ව බලධාරී දෙවියන් ඒ දඬුවමක් වශයෙන් පහල කරાવી කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉස්ලාම් ධර්මයේ අපට උගන්වා දෙනවා. පෙළක් වශයෙන් සිට ගන්නකොට ඒ පෙළේ ක්‍රමවත්භාවය අපි ආරක්ෂා කරගත යුතුයි. පෙළ නොකැඩෙන පරිදි අපි පෙළවල සිටගත යුතුයි. පොලිමක් වුණත් එහෙමයි. පෙළක් හරස් අතට නම් සිරස් අතට අපි සිටින්නේ පොලිමක. ඒ පොලිමේ පවා
අපි ඊටාම සීරුවෙන් ක්‍රමවත් භාවයකින් යුක්තව තවත් පුද්ගලයෙකුගේ ඉඩක් ආක්‍රමණය නොකර අපගේ අවස්ථාව ලැබෙන තුරු අනුන්ට තිබෙන අවස්ථාව අපි උදුරා නොගෙන අපි සිටගත යුතුයි කියන කාරණාව මෙම නබි වදන තුලින් අපට වක්‍රානුකූල මඟ පෙන්වීමක් ලැබී තිබෙනවා. ඒ වගේම තවත් හදීසයක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා සහීහුල් බුඛාරි වල 819 වන හදීස් අංකයටතේ වාර්තා වෙනවා අකීමු සුෆූෆකුම් නුඹලාගේ පෙළවල් යාඥාවේදී නුඹලාගේ පෙළවල් ක්‍රමවත්ව පවත්වා ගන්න. වතරාසු එය ඊතා ළඟින් කිට්ටුවෙන් තබා ගන්න. ෆයින්නී අරාකුම් මින් වරහි ලහරි මම නුඹලාව මාගේ පිටට පිටුපසින් මම නුඹලාව බලමින් සිටනවා නිරීක්ෂණය කරමින් සිටනවා. යාඥා කිරීමේදී පවා නුඹලාව දැකගත හැකි පරිදි මට යාඥාවේ විවිධ ඉරියව්වලදී නුඹලාව දැක ගැනීමට අවස්ථාව තිබෙන නිසා පෙළවල් සීරුවෙන්ම තබා ගන්න. මම ඉදිරියෙන් සිටින නිසා මම පසුපස හැරී නොබලනවායි කියා හිතාගෙන පෙළේ ක්‍රමවත්භාවය කඩ කරන්නට එපා කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට මඟ පෙන්වා දී තිබෙනවා. යාඥාවේ විවිධ ඉරියව් තිබෙනවා. රුකූ කරන අවස්ථාවේදී සුජූද් කරන අවස්ථාවේදී ඒ යාඥාව මෙහෙවන නායකවරයාට පසුපෙළේ සිටින අයව නිරීක්ෂණය කරන්නට හැකියාවක් තිබෙනවා. එම නිසා පෙළවල් අපි ක්‍රමවත්ව පවත්වා ගත යුතුයි කියලා නබිනායකතුමාණන් පවසනවා. පෙළ කියන්නේ ක්‍රමවත්ව තබා ගැනීමේ කොන්දේසි දෙකක් තිබෙනවා. පළවෙනි කොන්දේසිය අපි කෙලින් සිටගත යුතුයි. පෙළ ක්‍රමවත්ව අපි තබා ගැනීමට දෙවන කොන්දේසිය අපි කිට්ටුවෙන් සිටගත යුතුයි. ඉඩක් අපතේ නොයවා අපිම පෙළ ආරක්ෂා කරගත යුතුයි. කොරෝනා වැනි වසංගත තත්වයකදී එහි ව්‍යතිරේකී අවස්ථාවක් ඇති වෙනවා. මෙතනදී සලාතේ පිළිබඳව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සාමාන්‍ය තත්වයකදී මෙම පෙළ ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. ඒ කොරෝනා වැනි වසංගත තත්වයකට අදාළ වන්නේ නැහැ. එම නිසා අපි වඩාත් හොඳින් කල්පනා කරන්නට ඕන ඉස්ලාම් වල මෙතරම් දුරට පෙළක් ආරක්ෂා කරන්න කියලා තියෙනවා. තවත් පුද්ගලයෙකුගේ තැනක් අපි උදුරා නොගන්නා පරිදි අපි වැඩිපුර ඉඩ ගන්නකොට තවත් කෙනෙක්ට ඒ ඉඩ ලැබෙන අවස්ථාව නැති වී යනවා. අප තවත් කෙනෙකුගේ අයිතිවාසිකම තවත් කෙනෙකුට ලැබෙන්න තිබෙන ඉඩ. එම නිසා සියලු දෙනාම තම ඌමනාව නිෂ්ඨ කරගත හැකි පරිදි අපි පෙළ ඇඩගස්වා ගත යුතුයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මඟ පෙන්වීම තුලින් අපට ලැබෙනවා. ඉස්ලාම් කෙතරම් දුරට ප්‍රායෝගික ධර්මයක්ද කියලා මෙම මඟ පෙන්වීම තුලින් ඔබට වැටහෙනවා ඇති. සෑම දෙයක්ම ඉස්ලාම් වල අපට මෙපරිද්දෙන් ඊටමත් සීරුවෙන් අපි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපට මඟ පෙන්වා දී තිබෙනවා. සභාවක් අපි ගත්තම සභාව තුළ විවිධ පාර්ශවයන් සිටිනවා. ඒ සියලු පාර්ශවයන්ගේ අයිතිවාසිකම් හිමිකම් ආරක්ෂා වන පරිදි අපි සභාවක් තුළ කටයුතු කළ යුතුයි. එක්කෙනෙක් තවත් කෙනෙකුව අතික්‍රමණය නොකර අභිභවනය නොකර අපි අනෙකාටත් අවශ්‍ය කරන්නා වූ ඔවුන්ගේ අවස්ථාව ලබා දෙන්න අපි ඊටමත් සීරුවෙන් කටයුතු කළ යුතු බව ඉස්ලාම් දහම අපට පවසා තිබෙනවා. සුද්ධ වූ කුර්ආනයේ මුජාදලා 58 වන පරිච්ඡේදයේ 11 වන වැකියේ ਸਰව බලධාරී දෙවියන් පවසනවා යා අයියුවල්ලදීන ආමනු ඉදා කීල ලකුම් තෆස්සහු ෆිල් මජාලිසි විශ්වාස කළ අයවලුනි ඔබට යම්කිසි සභාවක ඉඩ ලබා දෙන්නයි කියනු ලැබුවේ නම් ෆස්සහු යස්සහිල්ලාහු ලකුම් ඔබ ඉඩ ලබා දෙන්න सर्व බලධාරී දෙවියන් ඔබට වෙනම ඉඩ ඇති කරයි යනුවෙන් सर्व බලධාරී දෙවියන් පවසනවා. යම් කිසි සභාවක අපි සිටින විට විවිධ පුද්ගලයන් එම සභාවේ අසුන් ගන්නවා. බොහෝ දෙනෙක් අසුන් ගැනීමට අවශ්‍ය ඉඩකඩ එම සභාව තුළ නැති අවස්ථාවක අපි තවත් කෙනෙකුටත් අසුන්ගත නොහැකි පරිදි අපි ආක්‍රමණය කරගෙන ඒ තිබෙනා වූ සීමිත ඉඩ ප්‍රමාණය අපේ ග්‍රහණයට අපි නතු කරගෙන අපි සිටියා නම් තවත් කෙනෙකුට මේ ඉඩ නොලැබෙන්නට පුළුවන්. එසේ නොලැබෙන පරිදි ඔබ එක් සභාවක අසුන් ගන්නට එපා. තවත් කෙනෙකුට ඉඩ ලැබෙන පරිදි ඉඩ සලසන පරිදි ඔබ සභාවක් තුල සිටිය යුතුයි. අනුන්ගේ ඉඩ ආක්‍රමණය නොකරන පරිදි ඔබ සිටගත යුතුයි. ඔබ සභාවක අසුන් ගත යුතුයි කියලා ඉස්ලාම අපට පවසනවා. වයිසා කීලන් ෂුසු ෆන්ෂුසු යර්ෆිල්ලාහු අල්ලදීන ආමනු මින්කුම් වල්ලදීන ඌතුල් ඉල්ම දරජාත්. ඔබට නැගිටින්නයි අනකරනු ලැබුවා නම් ඔබ නැගිටින්න सर्व බලධාරී දෙවියන් වන අල්ලාහ් තාලා ඔබට ඔබගේ තත්වය උසස් කරයි. එම තත්වය උසස් කරනු ලැබීම දෙවියන් විශ්වාස කළ අයට සහ දැනුම තිබෙන අයට අල්ලාහ් තාලා ලබා දෙනවයි කියලා ਸਰව බලධාරී දෙවියන් මෙම වැකිය තුල පවසනවා. වල්ලාහු බිමා තඅමලුන ඛබීර්. නුඹලා කරන දේ පිළිබඳව අල්ලාහ් සර්වඥයෙක් කියලා අල්ලාහ් පවසනවා. එසේනම් සභාවක් තුල අපි විනයානුකූලව කටයුතු කළ යුතු ආකාරය මෙම කුර්ආන් වැකිය තුලින් අපට උගන්වා දෙනු ලබනවා. සභාවක අපි අසුන් ගන්නකොට අනේකාටත් ඉඩ සලසන පරිදි අසුන් ගත යුතුයි. අනේකාගේ අවස්ථාව උදුරා නොගන්නා පරිදි අපි එතනදී ඇසිරිය යුතුයි. යම්කිසි අවස්ථාවකදී එම සභාවට අපි නුසුදුසුයි කියලා යම්කිසි තීරණයකට ආවනම්
සභාව මෙහෙවන පුද්ගලයන් විසින් අපට නැගිටින්නයි කියලා අනක් පනවනු ලැබුවා නම් අපි ඒට අවනත වී එම අනට කීකරු වී අපි එතනින් ඉවත් විය යුතුයි. ඒ නැගිටින්න කියලා අපට අසුන තවත් පුද්ගලයෙකුට පිරිනැමිය යුතු අවස්ථාවක් අපට උදා වුණා නම් ඒ මාගේ අසුන කියලා මම රණ්ඩු දබර නොකර මගේ නුසුදුසුකම මම වටහාගෙන ඒ තවත් පුද්ගලයෙකුට ලබා දීම මම අවමානයකටපත් වෙනවයි කියලා මම නොසිතා තවත් පුද්ගලයෙකුට අවස්ථාව ලබා දීමට මම ඉදිරිපත් විය යුතුයි කියලා ඉස්ලාම් අපට මඟ පෙන්වා දී සභාවක විනයානුකූලභාවය අපට මේ තුලින් උගන්වා දෙනවා. තවත් සමහර පුද්ගලයෝ සිටිනවා සභාවකට ඔවුන් ප්‍රමාද වී පැමිණියා නම් තවත් පුද්ගලයෙකුගේ තිබෙන ඉඩකඩ උදුරා ගන්නා පුද්ගලයන්ව අපි දකිනවා. එන්නේ ප්‍රමාද වෙලා. නියමිත වේලාවකට සභාවක් ආරම්භ වෙනවා නම් ඒ නියමිත වේලාවට පෙරම සභාව ඇතුළට ඇවිත් අපි අසුන්ගත යුතුයි. එයයි විනය කියන්නේ. වේලාවට වැඩ කරන එක, කාර්යක්ෂමතාවය වැඩි කරනවා, ඵලදායීතාවය වැඩි කරනවා. අපේ අනිත් මිනිසුන්ගේ කාලය අපතේ නොයවා ඒ සඳහා සියලුම වැඩ කටයුතු නිසි පරිදි පවත්වා ගැනීමට රුකුලක් වනවා. එම නිසා අපි වේලාවට ප්‍රමාද නොවි පැමිණිය යුතුයි. යම් කිසි පුද්ගලයෙක් ප්‍රමාද වෙලා පැමිණියා නම් ඔහු ප්‍රමාද වී පැමිණියාට ඔහුට ලැබෙන තැනේ තමයි ඔහු අසුන් ගන්නට ඕන. ප්‍රමාද වෙලා පැමිණිලා ඉදිරි පෙළට ඇවිල්ලා අසුන් ගන්නට උත්සාහ නොකළ යුතුයි. එයයි ඉස්ලාම් දහම තුල අපට අපගේ ප්‍රායෝගික පංචකාල සලාතේ තුලත් අපට නියම කර තිබෙන්නේ. පළමුවෙන්ම පැමිණෙන්නාට පළමු පෙළ වස්සාබිකූන් මුලින්ම ඉදිරිපත් වුණ තැනට මුල්ම තැන ලබා දෙනවා. එතකොට මුල් තැන ලබා ගැනීමට නම් ප්‍රථමයෙන් පැමිණිය යුතුයි. ප්‍රථමයෙන් පැමිණෙන්නාට ප්‍රථම ගෞරවය. ප්‍රථමයෙන් පැමිණ එම සභාවේ ඔබ ඉදිරි පෙළ ලබා ගන්න. ඔබ ප්‍රමාද වුණා නම් ඔබේ රටේ ජනාධිපතිවරයා වුණත් මුස්ලිම් රටක් නම් ඒ රටේ ජනාධිපතිවරයා වුණත් අග්‍රාමාත්‍යවරයා වුණත් ප්‍රමාද වුණා නම් ප්‍රමාද වුණ කෙනා පස්සේ තමයි ඉන්නට ඕන. ඔබට ලැබෙන තැනේ ඔබ අසුන් ගන්නට ඕන. ඔබේ ගෞරවය නැත්නම් ඔබේ අභිමානය ඔබේ සම්භාවනීයත්වය ඉදිරිපත් කරලා ඔබට මේ සභාවක ප්‍රධානත්වය ලබන්නට බෑ. ඔබ සභාවක සමානාත්මතාවය ආරක්ෂා කරන්නට ඕන. ඔබ උසස් වන්නට පුළුවන් තනතුරේ. ඔබ ගෞරවයෙන් උසස් වන්නට පුළුවන්. නමුත් සභාවක ඔබ නිසි වේලාවට පැමිණියා නම් තමයි ඔබට ඉදිරි පෙළ ලැබෙන්නේ කියලා ඉස්ලාම් මෙම ක්‍රමවත්භාවය ආරක්ෂා කරන්නට අපට උගන්වා දෙනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සභාවක සිටින අවස්ථාවක යම් කිසි පුද්ගලයෙක් ආගන්තුකයෙක් වශයෙන් පැමිණියා නම් ඔහුට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව දැන හැඳින ගැනීමක් කලින් නොතිබුණා නම් ඔහු නබිනායක තුමාණන් කවුද කියලා ඒ සභාවෙන් විමසනවා. මේ මොහම්මද් කියන පුද්ගලයා කවුද? එතරම් දුරට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තමන්ට සුවිශේෂීභාවයක් ඉදිරිපත් නොකර සභාව තුළ අනෙක් මිනිසුන් හා සමානව ඇඳුමෙන් හෝ වෙනත් පුටුවකින් හෝ නැත්නම් වෙනත් මුලසුනකින් විශේෂීභාවයක් ලබා නොගෙන සාමාන්‍ය ජනතාව වගේ ජීවත් වුණ ජනනායකයෙක් ආධ්‍යාත්මික නායකයෙක් තමයි මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එම නිසා ප්‍රමාද වී පැමිණලා තමන්ට මුලසුනෙන් ගෞරවය ලැබිය යුතුයි කියලා හිතනවා නම් ඒ සභාවක විනය කඩ කිරීමක් වශයෙන් අපි සැලකිය යුතුයි. ඕනෑම සභාවක මුලසුන දරන කෙනා ප්‍රථමයෙන් පැමිණ ඉඳගත යුතුයි. නමුත් වෙන්නේ ප්‍රායෝගිකව අනිත් පැත්ත. ඔක්කොම ආවට පස්සේ අන්තිමට තමයි මුලසුන දරන කෙනා ඉන්නේ. ඒ ගෞරවය කියන දේ ඔහු එසේ බලාපොරොත්තු වෙනවා. ඒ මුලසුනට පැමිණෙන කෙනා එනකොට සියලු දෙනාම ආචාර කරලා ගෞරව කරලා ඔහුව වැළඳ ගන්න ඕන, ඔහුව පිළිගන්වන්න ඕන කියලා හිතා ගන්නවා. එවැනි මට්ටමක් ඉස්ලාම් තුල නැහැ. ඉස්ලාම් කියන්නේ ඔබ මුලින් පැමිණියා නම් ඔබට මුල් තැන යන පදනම යටතේ සභාවක් පවත්වා ගත යුතුයි කියලා ඉස්ලාම් ධර්ම අපට උගන්වා දී තිබෙනවා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හදීසයක පවසනවා සහීහුල් බුඛාරි වල 883 වන අංකයටතේ වාර්තා වනවා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා මනියද තසල යෞමල් ජුමඅති යම් පුද්ගලයෙක් ජුම්මා දිනයේදී ස්නානය කර වත තහර බිමස්තතා මින් තුහුරින් ඔහු තමන් ළඟ තිබෙන පවිත්‍ර කරන වශයෙන් පවිත්‍ර වී සුම්මද්දහන අව මස්ස මින් තීබි ඔහු පසුව තමන් සතුව තිබෙන සුවඳ විලවුන් යම් කිසි දෙයක් තමන් වෙත තවරාගෙන තෙල් වලින් තමන්ගේ හිස පීරාගෙන සුම්ම රාහ ෆලම් යුෆරිකු බයිනස්නයිනි පුද්ගලයන් දෙදෙනෙකු අතර කිසිදු ભેද කිරීමක් නොකර ෆසල්ලාමා කුතිබ ලහු ඔහුට නියම කර තිබෙන යාඥාව ඉටු කර සුම්ම ඉදා ඛරජල් ඉමාම්වරයා වේදිකාව සඳහා බැහැර වෙන විට අන්සත ඔහු කටපියාගෙන සිටියා නම් උෆිර ලහු මා බයිනහු ව බයිනල් ජුම්අතිල් උඛරා ඔහුට ඔහුගේ පෙර ජුම්ආව සහ මෙම ජුම්ආව අතර පැවති පාපයන් සියල්ලක්ම ක්ෂමා කරනු ලැබේ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. ජුම්මා දිනේදී ඔබ දන්නවා අනෙකුත් යාඥා කටයුතු වල වගේ නෙමෙයි ජුම්මා යාඥාවේදී සුවිශේෂීතාවයක් තිබෙනවා. ධර්ම දේශනාවක් හා යාඥාව යන දෙකම තිබෙනවා. ධර්ම දේශනාවක් සඳහා ඉමාම්වරයා ධර්ම දේශනාව ආරම්භ කරන්නට කලින්
සියලුම දෙනා පැමිණ එම සභාවේ අසුන්ගත යුතුයි. එසේ අසුන්ගෙන සිටින පුද්ගලයා ඔහු Tamanට ලැබෙන ස්ථානයේ අසුන්ගත යුතුයි. Taman ධර්මදේශනාව ඉදිරි පෙළෙන්ම ඇවිල්ලා අහගත යුතුයි කියලා හිතනවා නම් ඔහු කලින්ම ඇවිත් එම සභාවට සහභාගී විය යුතුයි. ඔහු ප්‍රමාද වෙලා පැමිණෙනම් කලින් පැමිණ අසුන්ගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකු ભેද කරවලා ඔහු සභාව කඩාකප්පල් කරගෙන ඉදිරියට නොයා යුතුයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. සභාවක විනය ආරක්ෂා කරන සැටි බලන්න. ඔබට නියමිත ස්ථානය ඔබ අසුන් ගන්න. ඔබ ඉදිරි පෙළට එන්නට නම් ඔබ කලින්ම එම සභාවට පැමිණිය යුතුයි කියලා ඉස්ලාම් දහම අපට ඉතාමත් ආදර්ශමත් මඟ පෙන්වීමක් ලබා දෙනවා. එසේ කරා නම් ජුම්මා දෙකක් අතර, ඒ කියන්නේ සතියක කාලයක් තුල අප විසින් සිදු කරන ලැබූ පාපවලට එය ප්‍රතිකර්මයක් වශයෙන් ਸਰව බලධාරී දෙවියන්ගේ සමාව ලැබෙන පින්කමක් බවට පත් වෙනවායි කියලා ඉස්ලාම් දහම ඒ සභාවක විනය ආරක්ෂා කිරීම අපට අලංකාර ලෙසින් මඟ පෙන්වා දී තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකුව වෙන් කරලා මම ඉස්සරහට යනකොට මේ පුද්ගලයන් දෙදෙනාගේ සිත තුලින් මට යම්කිසි දෝෂාරෝපණයක් ඇති වුණා නම්, මාගෙන යම්කිසි වැරදි පණිවිඩයක් එනවට වඩා මම කරන්නට ඕන මම ඒ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන විදිහට තැනක ඉඳ ගැනීමේ අයිතිවාසිකම පවා ඉස්ලාම් දහම ආරක්ෂා කරනවා. ඒ පිළිබඳව මම අවබෝධ කරගෙන ඒ පුද්ගලයන්ගේ හිමිකම මම ලබා දී මම ඔවුන්ට පසුපසින් සිටිය යුතුයි කියලා ඉස්ලාම අපට මඟ පෙන්වා දී තිබීම ප්‍රායෝගික දහමක් කියන කාරණාව නැවත නැවතත් සනාථ කරමින් සිටිනවා. ඒ වගේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තවත් හදීසියක් සුනන් තිර්මිදි යන හදීස් ග්‍රන්ථයේ 471 වන හදීස් සංඛ්‍යාවේ වාර්තා වෙනවා. මන් තහත්තා රිකාබන් නාසි යෞමල් ජුම්අති. යම් කිසි පුද්ගලයෙක් ජුම්ආ දිනයේදී පුද්ගලයන්ගේ ගෙලවල් පසු කරගෙන ගමන් කරා නම් ඉත්තහද ජිස්රන් ඉලා ජහන්නම්. ඔව් නිරේ වෙතට පාලමක් ඇති කරගන්නවායි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. යම් පුද්ගලයෙක් ජුම්මා දිනයට පැමිණෙනවා නම් ලැබෙන තැන උසුන් ගන්න. ඔබ පුද්ගලයන් දෙදෙනෙක් අතර ඔවුන්ගේ ගෙලවල් පසු කරගෙන ඔබේ කකුල උඩින් දමාගෙන ඔබ පුද්ගලයන්ව අපහසුතාවයට පත් කරගෙන ඔබ ඉදිරි පෙළට එන්නට උත්සාහ දරුවා නම් එහෙන්ම ඔබේ දිගටම නිරේ වෙතට ගමන් කරන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. ඊතරම් දුරට මනුෂ්‍ය අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන දහමක් වශයෙන් ඉස්ලාම් අපට උගන්වා දෙනවා. පෙළවල ඒ හිමිකාරත්වය, ප්‍රථමයෙන් පැමිණෙන පුද්ගලයාට ප්‍රථම ස්ථානයේ තියෙන මේ හිමිකාරත්වය ඒ වටහාගෙන, ඒ අයිතිවාසිකම වටහාගෙන අපි කටයුතු කරන්නට ඕන. ඒ තමයි වඩාත් හොඳ විනයක්, වඩාත් හොඳ සංවරභාවයක් අපට ලැබෙනවා. සභාව තුළට පැමිණෙනකොටම අනේකාගේ ඉඩ උදුරාගෙන අපි සභාවක් තුළට රිංගනකොට එතනදීම සභාව අවුල් වියවුල් සාගත තත්වයකටපත් වෙනවා. සභාව එතනම කඩාකප්පල් වෙනවා. ඊළඟට තමයි කතා කරන්නට යන දේවල්, සාකච්ඡා කරන්නට යන දේවල් දෙවනුව තමයි සාකච්ඡා කරන්නේ. මුලින්ම ඇවිල්ලා අසුන් ගන්නට, එම සභාවේ සහභාගී වන්නට තිබෙන මේ අවස්ථාව ලස්සනට අපි ඉදිරිපත් කරන්නට ඕන. ඒ ඉස්ලාම් ධර්මයේ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපට මඟ පෙන්වා දී තිබීම අපි දකිනවා. යම්කිසි අවස්ථාවකදී එක් පුද්ගලයෙක් සභාවක් වෙත පැමිණ ඔහුට ස්වභාවික අවශ්‍යතාවයක් නිසා හෝ එසේ නැත්නම් වෙනත් අවශ්‍යතාවයක් උදෙසා එම තැනින් ඔහු ඉවත් වෙලා ඔහු නැවත එම තැනට පැමිණෙනකොට එම නැවත පැමිණෙන අවස්ථාවේදී ඔහු කලින් හිටි ස්ථානයම ඔහුට ලබා දෙන්නට ඕන. එය සභාවක් වන්නට පුළුවන්, බස් රථයක වන්නට පුළුවන්, වෙනත් පොලිමක වන්නට පුළුවන්. ඕනම තැනක එක් පුද්ගලයෙක් යම් ස්ථානයක කලින්ම ඇවිල්ලා ඔහු ඉඩක් අරගෙන ඔහු ප්‍රථමයෙන් පැමිණ Tamanට සුදුසු තැනක් තෝරාගෙන අසුන්ගෙන සිටියා නම් ධර්මදේශනාවක් හෝ එසේ නැත්නම් වෙනත් යම් සාකච්ඡාවකදී ඔහුට වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවයක් සඳහා ඔහු එළියට ගියා. නැවත ඔහු පැමිණෙනකොට පසුපෙළේ සිටි කෙනා එම පුද්ගලයාගේ ස්ථානය ආක්‍රමණය නොකරන්නට ඕන. ඒ උදුරා නොගත යුතුයි. ඒ පුද්ගලයාගේ ස්ථානය ඔහු නැවත පැමිණෙන තුරු ඔහුට ලබා දිය යුතුයි. නැවත පැමිණෙන තුරු එම ස්ථානය ආක්‍රමණය නොකර ඉවසා සිටිමින් ඔහු පැමිණියාට පසුව ඔහුගේ කලින් ස්ථානයේම ඔහු සිට ගැනීමට හෝ ඉඳ ගැනීමට අවශ්‍ය පරිදි ඒ පහසුකම සලසා දිය යුතුයි. නමුත් එහෙම වෙන්නේ එක පුද්ගලයෙක් එක ආසනයකින් නැගිට්ටොත් ඇති. පිටිපස්සේ ඉන්න එක කඩාගෙන ඇවිල්ලා ඒ පුටුව ඇදගෙන ඒ පුද්ගලයා ඉඳගන්න එක අපි දකිනවා. මේ සංවරයක් නෙමෙයි. ඉස්ලාම් ධර්ම මෙවැනි විනයක් අපට පැවසුවේ නැහැ. අනිකාගේ ඉඩට, අනිකාගේ තැනට අපි ලබා දිය යුතු ප්‍රමුඛ ස්ථානය මෙතරම් දුරට ඉස්ලාම අපට උගන්වා දී තිබෙනවා. පුද්ගලයාගේ අවශ්‍යතාවයක් නිසා තමයි ඔහු එළියට ගියේ. මිනිසෙක් වශයෙන් අපිට ස්වභාවික අවශ්‍යතාවයන් තිබෙනවා. පිපාසිතව ඔහු එළියට ගිහිල්ලා වතුර බොන්නට ගිහිල්ලා ඇති. එසේ නැත්නම් වෙනත් කටයුත්තක් සඳහා ගිහිල්ලා ඇති. නැවත පැමිණෙන මට්ටමකින් ඔහු සිටනවා නම් ඔහුට එම ස්ථානය ලබා දෙන්න. ඒ උදුර ගන්නට එපා කියලා ඉස්ලාම් ධර්ම පවසනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ පිළිබඳව සහීහුල් බුඛාරි වල
6270 වන හදීස් සංකේතයේ වාර්තා කරනවා නහා අයුකාම රජුල මින් මජ්ලිසිහි යම් පුද්ගලයෙකු ඒක සභාවකින් නැගිටියා නම් වයජලිසු ෆී ආඛරු තවත් පුද්ගලයෙකු එම ස්ථානයේ අසුන් ගැනීම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තහනම් කරා වලාකින් තෆස්සහු වතවස්සු ඔබ සිදු කළ යුත්තේ ක්‍රමවත්ව සිට ගැනීම ළඟින් සිට ගැනීම ඒ ළඟින් සිට ගන්නා පරිදි ඔබටත් යම්කිසි දේශනාවක් ශ්‍රවණය කරන්නට අවශ්‍ය නම් සාකච්ඡාවක ඉදිරියෙන් ඉඳලා ඒ සාකච්ඡාවට සහභාගී වන්නට නම් ඔබ ඉඩකඩ ලං කරගන්න කිට්ටුවෙන් සිටින්න ඒ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනෙක් පුද්ගලයාගේ තන ආක්‍රමණය කරන්නට එපා කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට පවසනවා. අපි සභාවක් තුල තිබෙන සීමිත ඉඩ ප්‍රමාණයක් තිබෙනවා නම් ඒ ඉඩ ප්‍රමාණය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපි උත්සාහ දරිය යුතුයි. නමුත් ඒ ඉඩ ප්‍රමාණය පාවිච්චි කරන්නට යනවා කියලා අනේකාගේ තන උදුරා නොගෙන අපි කටයුතු කරන්නට ඕන කියලා ඉස්ලාම් ධර්ම පවසා තිබීම වඩාත් ප්‍රායෝගික මඟ පෙන්වීමක් වශයෙන් අපට සලකන්නට පුළුවන්. මේ අපි අපේ ජීවිතේ ලැබෙන විවිධ අවස්ථාවලදී අපි අනුගමනය කර යුතුයි. බස් රථයක අපි ගමන් කරනවා නම් අපි බස් රථේ අපි අපටම කියලා ආසනයක් වෙන් කරගත්තා නම් අපි මුලින්ම ගිහිල්ලා කලින් ගිහිල්ලා ඒ ආසනය වෙන් කරගත්තා නම් ඒ වෙන් කරගත්තු ආසනය අප වෙනුවෙන්ම වෙන් කරගත්තු දෙයක් නම් තවත් කෙනෙක් ඒ ආසනේ උදුරා නොගත යුතුයි. අපි ආසනේ වෙන් කරලා කඩේට ගිහිල්ලා මොනවාරි බඩුවක් අරගෙන එන්න කලින් තවත් පුද්ගලයෙක් ඇවිල්ලා ඒ ආසනේ ලබා නොගත යුතුයි. සමහර ක්‍රම තිබෙනවා. කලින්ම ආසන වෙන් කරගෙන ඒ ආසනයට අපි මුදල් ගෙවලා මුලින්ම අපි ආසන වෙන් කර ගැනීමේ ක්‍රමයක් තිබෙනවා. එම ක්‍රමය මෙතනට අදාළ වන්නේ නැහැ. එම ක්‍රමයෙන් අදහස් වන්නේ පුද්ගලයෙක් ප්‍රමාද වෙලා පැමිණියත් ඔහු මුදල් ගෙවලා වැඩිපුර මුදලක් ගෙවලා Tamanටම කියලා ආසනයක් වෙන් කරගෙන තිබීම. පොලිමේ පුද්ගලයෙක් ඉඳලා එක් ආසනයක් වෙන් කරගන්න එකයි තවත් පුද්ගලයෙක් මුදල් ලබා දීලා Tamanටම කියලා ආසනයක් වෙන් කර ගැනීමයි මේ දෙක අතර වෙනසක් තිබෙනවා. පොලිමේ සිටින පුද්ගලයා ඔහුට ලැබෙන ආසනය අන්තිම වෙනකම් භාවිතා කරන්නට ඕන. නමුත් කලින් වෙන් කරගෙන මුදල් ගෙවලා රජයේ මේ අවසරය ලබා දීලා නීතියෙන් අනුමැතිය ලබා දීලා තිබෙන තත්වයකදී එසේ යම්කිසි පුද්ගලයෙක් වෙන් කරගෙන තිබෙන ආසනයක් පොලිමෙන් මම කලින් ආවයි කියලා එය උදුරා ගන්නටත් නරකයි. ඔහුත් යම්කිසි ආකාරයක නිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා Tamanට ආසනයක් වෙන් කරගත්තු කෙනෙක්. එම නිසා ආසන වෙන් කර ගැනීමේදී මෙම කාරණාව ඉතාමත් සැලකිලිට ගන්න ඕන. සාමාන්‍ය දුම්රිය ගමනාගමනයේදී බොහෝ දුරට මෙම ප්‍රශ්න එනවා. දුම්රිය ගමනාගමනයේදී ඔබට නිවේදනයක් නිකුත් කරලා ඇති දැන්වීමක් දාලා තියෙනවා සෑම කෝච්චි පෙට්ටියකම අනේකා වෙනුවෙන් ආසන වෙන් කරගන්නට එපා කියලා. තම ඥාතීන් වෙනුවෙන් නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් ආසන වෙන් කරගන්න එපා කියලා. හැමෝම පොලිමේ ඉඳලා නගිනකොට පොලිමේ ඉඳලා නැගපු කෙනා Tamanට ආසනයක් වෙන් කරගත්තා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි. නමුත් ප්‍රමාද වෙලා ඉන්න තමන්ගේ හිත මිත්‍රාදියන්ට ආසන වෙන් කරගෙන අනේකාට අසුන් ගැනීමට ඉඩ නොදී බලහත්කාරයෙන් ඉඩ ප්‍රමාණය ආක්‍රමණය කරන එක අපි දකිනවා. එසේ ඉඩ ආක්‍රමණය කිරීම ඉස්ලාම් ධර්මානුකූලව වැරදි. ඔබත් සමග පුද්ගලයාට ඔබ ක්‍රමවත්ව ඒ ආසනය ලබා දෙන්නට ඕන. ඔබට පසුවෙන් කවුරු හරි එක්කෙනෙක් ආවනම් පසුපෙළෙන් ඇවිල්ලා ඔහු ආසනය ලබා ගන්නට ඕන. එහෙම නැත්නම් කලින්ම මුදල් ගෙවලා වැඩිපුර මුදලක් ගෙවලා ආසන වෙන් කරන ක්‍රමයකින් වෙන් කරවා ගන්නට ඕන. මෙම විනය ආරක්ෂා කරන්නට ඕන. මෙම දුම්රියේ මේ ගමනාගමනයේ ඇතිවන ප්‍රශ්න නිසා පොලිසිය විවිධ පැමිණිලි ඇවිල්ලා රණ්ඩු දබර සිදුවීම් ඇවිල්ලා මිනිස් ඝාතන පවා සිද්ධ වෙලා තිබෙනවා. ආරංචි වෙලා තිබෙනවා එවැනි සිදුවීම්. එම නිසා ඊටාම වගකීමකින් යුක්තව අපි කටයුතු කරන්නට අවශ්‍යයි. එම නිසා තමයි ඉස්ලාම් මේ සියලු දේවල් වලටම අපට මඟ පෙන්වීම ලබා දී තිබෙන්නේ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තවත් හදීසයක සඳහන් කරනවා සහී මුස්ලිම් වල 4394 වන හදීස් අංකය යටතේ වාර්තා වෙනවා ඉදා කාම අහදුකුම් මන් කාම මින් මජ්ලිසිහි ඔබ යම්කිසි පුද්ගලයෙක් සිටගත් අසුන්ගත් සභාවක තැනකින් නැගිටි ගියා නම් සුම්ම රජා ඉලෛහි ඒ පුද්ගලයා නැවත එම ස්ථානයට පැමිණියා නම් ෆව්ව අහක්කු බිහි එම ස්ථානයේ අසුන් ගැනීමට වඩාත්ම සුදුසු පුද්ගලයා එම පුද්ගලයා. ඔහුට තමයි සම්පූර්ණ අයිතිය තිබෙන්නේ කියලා අභිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. එක් පුද්ගලයෙක් සභාවක අසුන්ගෙන අම්කිසි අවශ්‍යතාවයකට එළියට ගියා නම් නැවත පැමිණෙන අවස්ථාවේදී එම පුද්ගලයාටම එම අවස්ථාව ලබා දෙන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. ඒ ඔහුගේ හිමිකාරත්වය, ඔහුගේ අයිතිවාසිකම. ඒ ඔහුට ලැබිය යුතු තැන කියලා නබිනායක තුමාණන් පවසනවා. මෙය මානව හිතවාදීව කටයුතු කරන සියලුම මිනිසයන්ට මහඟු මඟ පෙන්වීමක් වශයෙන් අපි සලකනවා. ඒට හේතුව මෙවැනි කුඩා දේවල් වලදී පවා ඉස්ලාම් ධර්මයේ අයිතිවාසිකමක් වශයෙන් ප්‍රකාශයටපත් කර තිබේ.
සාමාන්‍ය දේවල් සුළු කොට ප්‍රකරන දේවල්. මේව කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. මෙවැනි දේවල් ගැන හිතන්නෙත් නැහැ. නමුත් මේ මනුෂ්‍ය ජීවිතයට අදාළ ප්‍රශ්නයක්. මෙවැනි නොයෙකුත් ප්‍රශ්න වලට මිනිස්සුන් මුහුණ දෙනවා. එම නිසා එවැනි දේවල් වලට පවා ඉස්ලාම් මැදිහත් වෙලා ඒ සඳහා මඟ පෙන්වීම ලබා දී තිබීම මෙම ඉස්ලාම් ධර්මයේ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපි මේවා දකිනවා. වෙනත් ආගම්වල, චින්තනවල, දර්ශනවල මේවා දකින්නට නැහැ. එම නිසා ඉස්ලාම් වල සුවිශේෂතාවය යන මාතෘකාව යටතේ මෙවැනි කරුණු පවා සාකච්ඡා කරන්නේ. මේ ඉස්ලාම් ධර්ම විශ්ව ධර්මයක් වන බවට මේවා කදිම සාධක බවට පත් වෙනවා. සබාවක කරදරයක් නොකර අනිත් කෙනාට කරදරයක් නොකර ඉතාමත් ප්‍රවේශම්කාරීව කටයුතු කරනකොට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ නබි මිත්‍රවරයෙක් ආව. ඔහු අමුත්තෙක් වශයෙන් ආවේ. ඒ නබි මිත්‍රවරයා සභාවකට එනකොට ඒ කාලේ මිනිසුන් අතර දුනු ඊතල් සාමාන්‍ය පුරුද්දක් වොන්සත්ව තිබුණා. ඔහු ඊතලය ඉස්සරහට එමෙ ඉස්සරහ කරමින් රැගෙන ආවා. එසේ රැගෙන යන අවස්ථාවේදී නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහුට ඒ තානම් කරා. එසේ ගේන්නට එපා. ඔබ ඊතලේ ඉස්සරහට අරගෙන එනකොට ඉදිරියට එන පුද්ගලයාට ඒ නානියක් කරදරයක් සිද්ධ වන්නට පුළුවන්. එම නිසා ඔබ ඊතලයක් ගේනවා නම් ඒ ඊතලේ මුහත් ප්‍රදේශ ඔබ පොළවට පීඩනසේ තබාගෙන ඉන්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනකරා. එතකොට සභාවක අනෙක් අයට කරදරයක් නොවිය යුතුයි කියලා මෙතරම් දුරට මේවා පව නබි නායක තුමාණන් මඟ පෙන්වා දී තිබීම ආධ්‍යාත්මික නායකයෙක්, අනාගත වක්තෘවරයෙක්, මුළු මානව සංහතියටම වක්තෘවරයාණන් ධර්ම දූතයාණන් වශයෙන් පැමිණි කරුණාව මෛත්‍රිය මෙලොවට උගන්වා දුන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මඟ පෙන්වීම බලන නබි නායක තුමාණන්ගේ චරිතය පෙන්වන්නේ නබි නායක තුමාණන් ත්‍රස්තවාදයේ අන්තවාදයේ වපුරන්නට ආපු නායකයෙක් වශයෙන් නබි නායක තුමාණන් අනෙක් මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කර තිබෙනවාසේ කිසිදු පුද්ගලයෙක් ලෝකේ කතා කරලා නැහැ. නබි නායක තුමාණන් පනවා තිබෙන නීති, විනය පාලනයක් ඇතිව කටයුතු කරවීම සඳහා නබි නායක තුමාණන් පනවා තිබෙන නීති මේ ලෝකේ කිසිදු පුද්ගලයෙක් විසින් එවැනි නීති සම්පාදනය කරලා නැහැ. ඇමරිකාවේ පාර්ලිමේන්තුවේ ලෝකයාට බලවත්සේ වඩාත් ප්‍රයෝජනවත් නීති සම්පාදනය කළ නායකවරුන් අතර නබි නායක තුමාණන්ට ස්ථානයක් ලබා දුන්නා. ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ ඒ කතාබහට ලක් වුණා. ඒට හේතුව මෙවැනි කාරණාවලදී පවා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මානවයාට හානි කර නොවන මානව හිතයිසී මඟ පෙන්වීම ලබා දී තිබීමයි. ඒ නිසා ඒව ගැන අපි අවබෝධ කරගෙන මුස්ලිම්වරු වශයෙන් කටයුතු කරන අපි බොහෝ දුරට මෙම නියමය අපි පිළිපැදලා අපි ජීවත් වන්නට ඕන. ඉස්ලාම් අනේකාගේ අයිතිවාසිකම් පිළිබඳව ඉතාමත් ගෞරවයෙන් කටයුතු කළ යුතුයි කියලා අපට මඟ පෙන්වා දී තිබෙනවා. ඒ වගේම සභාවක තියෙන නියමයක් තමයි යම් සභාවක් ආරම්භ වන්නට කලින් තිදෙනෙක් සභාවක සිටිනවා නම් ඒ තිදෙනා අතුරින් දෙදෙනෙක් තනිවම රහස් කතා නොකළ යුතුයි. ඉස්ලාම් මිනිසාගේ මනස කෙතරම් දුරට වටහාගෙන තිබෙනවද කියලා බලන්න. සභාවක 3 දෙනෙක් ඉන්නවා. 4 වෙනියා 5 වෙනියා තාම ආවේ නැහැ. ඒව 3 දෙනෙක් ඉන්න අවස්ථාවේදී දෙදෙනෙක් පමණක් එකතු වෙලා කුටු ගාන එක ඉස්ලාම් ධර්ම තහනම් කර තිබෙනවා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ පිළිබඳව සහීහ් බුඛාරි වල 6290 අදීස් සංඛ්‍යයටත වාර්තා කරනවා ඉදා කානු සලාසත ඔබගේ තිදෙනෙක් සිටියා නම් ෆලා යතනාජා ඉස්නානි තුනස්සාලිස් තුන්වන්නාව අත්හැර දමා දෙදෙනෙක් පමණක් රහසිගතව කතා කිරීමෙන් වළකින්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. හේතුව අර තුන්වන්නාට මේ මානසික අසහනයක් වෙනවා. ඔහු අවමානයටපත් වෙනවා. මාව අත්හැරලා දාලා මේ දෙන්න මොනවද කතා කරන්නේ? ඒ උට ලොකු ඉස්සර දෙයක් වන්නට පුළුවන්. ඇයි මාව කොන් කරේ? ඇයි මාව වෙන් කරේ? ඇයි මාව අහක් කරේ? කියලා ඔහු හිතම තමන් ගැන අව탁සීරු වීමකට උලක් වෙනවා. ඔහුට ඒ අවමානයක් වශයෙන් උසලකන්නට පුළුවන්. මෙවැනි කරුණවලදී පවා ඉස්ලාම් ධර්මය ඉතාමත් මානව හිතවාදීව කටයුතු කරනවා. සාමාන්‍යයෙන් රහස් කතා කරන එක කවුරුත් වරදක් කියලා කියන්නේ නැහැ. මුන් දෙදෙනාට අවශ්‍ය දෙයක් උන් කතා කරන්න කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් ඉස්ලාම් වල රහස් කතා කිරීම පවා තුන්වෙනි පුද්ගලයාට හානියක් වනවා. ඒ තුන්වෙනි පුද්ගලයාව තබාගෙන දෙදෙනෙක් පමණක් රහස් කතා කරන එක අනිත් පුද්ගලයාට අනිවාර්යෙන් හානියක් ඇති කරයි. එම නිසා ඔබ එසේ කටයුතු නොකරන්න කියලා ඉස්ලාම් ඔබට ඉතාමත් ලස්සන මඟ පෙන්වීමක් ලබා දෙනවා. මිනිසාගේ මානස මුදින් අවබෝධ කරගෙන ඉස්ලාම් මෙම මඟ පෙන්වීම ලබා දෙනවා. ඒ රහස් කතා කරනවා කියන්නේ අපි දන්න භාෂාවකින් රහස් කතා කරගන්න එක විතරක් නෙවෙයි. තුන්වෙනි පුද්ගලයාට නොදන්න භාෂාවකින් අපි දෙදෙනෙක් විවෘතව කතා කරගන්න එකත් මේ තුල අන්තර්ගත වෙනවා. පුද්ගලයන් 3 දෙනාටම සිංහල දන්නවනම් පුද්ගලයන් දෙදෙනෙක් පමණක් එකතු වෙලා රහසින් කතා කරගන්න එක ඉස්ලාම් තානම් කර තිබෙනවා. පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවනම් දෙදෙනෙක්ට පමණක් දෙමළ දන්නවනම් තුන්වෙනියාට සිංහල විතරයි දන්නේ නම් ඒ 3 දෙනාටම දන්න භාෂාවකින් කතා කරන්නට ඕන. දෙදෙනාට දන්න දෙමළ භාෂාවෙන් ප්‍රසිද්ධියේ කතා කරා. රහසින් කතා නොකරුවත් එය රහසක් වශයෙන් තමයි සලකනු ලබන්නේ. හේතුව අර තුන්වෙනියට ඒක තේරුනේ නැහැ.
මට නොතේරෙන විදියට යමක් මේ දෙන්න කතා කරනවා කියලා හිතා ගන්න. සමහරු එහෙමයි භාෂාවලදී ප්‍රසිද්ධිය වුණා අර පුද්ගලයන්ව සලකලා තුන්වැනියට මේ භාෂාව දන්නේ නැහැ කියලා හිතාගෙන දෙන්නම දන්න භාෂාවකින් කතා කරගන්න. ඒ වැරදි. එයක් විනයක් නෙවෙයි. ඒ හොඳ විනයක් නෙවෙයි. ඒ නිසා අභිනායකතුමාණන් මේ රහස කියලා කියපු දේ අපි කුටු කුටු ගාලා රහසින් කතා කරන දේ විතරක් නෙවෙයි අන්තර්ගත කරන්නේ. අනිත් පුද්ගලයාට නොතේරෙන විදියට අපි දෙදෙනෙක් පමණක් කතා කර ගැනීම පවා ඉස්ලාම් තහනම් කර තිබෙනවා. හේතුව ඒ සභාවක්. පොදු ස්ථානයක් නම් ඒක වෙනම කතාවක්. මේ සභාවක් කියන්නේ ඒ සභාවට ඒ පුද්ගලයාත් සහභාගී වෙලා සිටින්නේ. ඒ පුද්ගලයා සහභාගී වී සිටිනකොට අපි දෙන්න දන්න භාෂාවෙන් කතා කරන්නේ කියලා අරයට නොදන්න විදියට අපි කතා කර ගැනීම පවා ඉස්ලාම් අනුමත කරන්නේ නැහැ. තුන් දෙනාටම දන්න පොදු භාෂාවකින් කතා කරන්න. එසේ නැත්නම් කට පියාගෙන සභාව ආරම්භ වනතුරු ඔබ නිශ්ශබ්දව සිටින්න. එයයි ඉස්ලාම් දාම අපට මඟ පෙන්වා දී තිබෙන්නේ. ඒ වගේම එතනදී තවත් නීතියක් තිබෙනවා. දැන් තුන් දෙනෙක් ඉන්නවා සභාව. හතරවැන්නත් ඇවිල්ලා ඉවර නම් ඒ අවස්ථාවේදී දෙන්නෙක් රහස් කතා කරගන්න එක ඉස්ලාම් දාම තහනම් කරේ නැහැ. හේතුව දැන් සභාවේ පිරිස වැඩි වෙනවා. සභාවේ පිරිස වැඩි වෙනකොට මමයි මගේ මිත්‍රයයි දෙන්නම තනියෙන් කතා කරගන්න එක හතරවැනියටත් දැනෙන්න අවශ්‍ය නැහැ. තුන් දෙනෙක් පමණක් ඉන්නකොට දෙන්නෙක් තනියම කතා කරනකොට තමයි තුන්වැන්නට ඒ බලපාන. 4 5 කියලා සභාවේ කට්ටිය වැඩි වෙනකොට ඒ දෙන්න කතා කරන දේ මොකද්ද කියලා 3 4 5 කියලා ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. තුන්වැනියයි හතරවැනියයි ඒක කල්පනා කරන්නේ නැහැ. හේතුව එයාට තවත් කෙනෙක් ඉන්නවා කතා කරගන්න. එම නිසා සභාවේ ගණන වැඩි වුණා නම් ඒ අවස්ථාවේදී දෙදෙනෙක් පමණක් කතා කරගන්න එක ඉස්ලාම් තහනම් කරලා නැහැ. ඒ පිළිබඳවත් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ඉදා කුන්තුම් සලාසතන් ඔබ තුන් දෙනෙක් සිටියා නම් ෆලා යතනාජා රජුලානි දූනල් ආඛිර තුන්වැන්නව අත්හැර දමලා දෙදෙනා පමණක් කතා නොකරන්න. රහස් කතා නොකරන්න. අත්තා තහතලිතු බින්නාසි අජ්ල අය යුහ්සිනහු හතරවෙනි පුද්ගලයා නැත්නම් පස්වෙනි පුද්ගලයා වශයෙන් මහජනතාව රැස්ුණොත් ඒ ප්‍රශ්නයක් නොවේ. එසේ නොවුනා නම් අජ්ල අය යුහ්සිනහු අර තුන්වෙනි පුද්ගලයාට එය කනගාටුවට හේතුවක් වෙයි. ඒ ඔහුගේ මනසට බලපායි කියලා නබි නායකතුමාණන් පවසනවා. එතකොට තුන්දෙනෙක් පමණක් සිටින අවස්ථාවේදී දෙදෙනෙක් පමණක් රහස් කතා කිරීම වළක්වපු ඉස්ලාම් ආගම 4 5 කියලා කට්ටිය වැඩි වෙන අවස්ථාවේදී එසේ තවත් එක් පුද්ගලයෙක්ව පමණක් කොන් කිරීමක් නොවන අවස්ථාවකදී තනියම කතා කරගන්න එක වරදක් නොවේ කියලා ප්‍රායෝගික මඟ පෙන්වීමක් අපට ලබා දී තිබෙනවා. මේ සියල්ල මිනිස්යන්ගේ සිත පිළිබඳව තමයි ඉස්ලාම් කතා කරන්නේ. තුන්වෙනි පුද්ගලයාට අසහනයක් නොවන්නට ඕන. තුන්වෙනි පුද්ගලයා ඒ ගැන හිතලා අවමානයට ලක් නොවන්නට ඕන. ඒ පිළිබඳව ඉස්ලාම් ධර්ම මෙතරම් දුරට තීක්ෂණව කල්පනා කරලා අපට මඟ පෙන්වීම ලබා දී තිබෙනවා. මේවා අපේ ජීවිතයත් ක්‍රියාත්මක කළ යුතුයි. මේවා නබි මඟ. මෙම නබි මඟ අපේ ජීවිතේ ක්‍රියාත්මක කිරීම තුළින් අපට දෙවියන් වෙතට ලං වීමට හැකි වෙනවා. එයයි සුවිශේෂී ලක්ෂණය. මේවා ඉස්ලාම් දාම අපට යාඥාවන් පමණක් උගන්වන්නට ආපු ආගමක් නොවේ. යාඥාවලට පරිබාහිරව ඉස්ලාම් ධර්ම තුල මෙවැනි මිනිස් අයිතිවාසිකම් අපට උගන්වා දී අපව සංවර කරනවා. අපව විනයානුකූල සමාජයක් බවට පරිවර්තනය කරනවා. අනේකාගේ සිත මනස රිදවා හෝ වේදනාවටපත් කර අපි සතුටක් නොලැබිය යුතුයි. අනිත් පුද්ගලයන් ගැන හිතන්නට ඕන. ඔවුන්ගේ සිත ගැන අපි හිතලා අපි කටයුතු කරන්නට ඕන කියලා සාමූහිකව ජීවත් වීමේ ඒ සමාජ සාසම්බන්ධතාවයන් පිළිබඳව ඉස්ලාම් මෙතරම් දුරට අවධාරණය කර තිබෙනවා. ඒවා අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශයක්. එක් අවස්ථාවකදී නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හුනයින් සටන ජයග්‍රහණය කරාට පස්සේ ඒ හුනයින් සටනෙන් අත්පත් කරගත් ගනීමත් දීපල ඒ යුද පිටියකදී සතුරන් විසින් අත්හැර දමන ලද වස්තු තමයි ගනීමත් කියලා කියන්නේ. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉස්ලාමීය රටක් තුල ඉස්ලාමීය හමුදාවක් වශයෙන් යුද්ධ සටන් විවිධ සටන් පැවැත්වුවා. එම සටනේ හුනයින් කියලා සටනක් සිද්ධ වුණා හුනයින් ප්‍රදේශයේ. ඒ සටන ජයග්‍රහණය කරා මුස්ලිම් ජනතාව. එතනදී සතුරන් විසින් අත්හැර දමන ලද ඒ වස්තු ගනීමත් ද්‍රව්‍ය නබි නායකතුමාණන් මුස්ලිම් සේනාවට බෙදමින් සිටියා. එසේ බෙදාගෙන සිටින අවස්ථාවකදී ඒ මුස්ලිම්වරු අතර පුද්ගලයෙක් පවසනවා ඉන්න හාදිහි ලක්කිස්මතුන් මා උරීද බිහා වජ්හුල්ලා. නබි නායකතුමාණන් මේ බෙදා දෙන බෙදිල්ල අල්ලාහගේ තෘප්තිය ඇති බෙදිල්ලක් නෙවේ. මේ බෙදා දීම සතුටුදායක බෙදා දීමක් නෙවේ කියලා ඒ සභාව ඇතුළත එක් පුද්ගලයෙක් මුමුණමින් කතා කරනවා. ඒ පිළිබඳව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත නබි මිත්‍රවරයෙක් වෙන අබ්දුල්ලා ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමාණන් පැමිණ දැනුවත් කරනවා. නබි නායක තුමාණන්ට එතුමාණන් පවසනවා ෆාතයිතුහු වහුව ෆී මලයින් මම නබි නායක තුමාණන් එක් සභාවක සිටින අවස්ථාවේදී
මෙසේ කතා කරපු දේ පිළිබඳව නබිනායකතුමාණන්ට දැනුවත් කරා. ෆසාරර්තුහු මම ඒ නබිනායකතුමාණන්ට දැනුවත් කරේ රහසිගතව. ප්‍රසිද්ධියවම දැනුවත් කරේ නෑ නබිනායකතුමනි ඔබගේ මේ බෙදා දීම පිළිබඳව යම් කෙනෙක් දොස් පවරනවා ඒ පිළිබඳව ඔබට මම දැනුවත් කරන්නට තමයි ආවේ කියලා නබිනායකතුමාණන්ට රහස්‍ය සභාව තුලදීම දැනුවත් කරනවා. ෆගලිබ හත්තා අහ්මර්ර වජහු නබිනායකතුමාණන්ගේ මුහුණේ පැහැය රතු පැහැයට වෙනස් වන තුරු එතුමාණන් කෝපයටපත් වුණා. සුම්ම කාල පසුව නබිනායකතුමාණන් පැවසුවා රහ්මතුල්ලාහි අලා මූසා මූසා අලයිහිස්සලාම් තුමාට අල්ලාහ් කරුණාව පහළ කරත්වා. ඌදිය බි අක්සර මින් හාදා මීටත් වඩා එතුමාණන්ගේ ජන සමාජයේ විසින් බද හිංසාවලට හිරිහැරවලට ලක් කරනු ලැබුවා. ෆස්සබර එතුමාණන් ඉවසා දරාගත්තා. මූසා අලයිහිස්සලාම් තුමාණන්ගේ ජන සමාජයේ නොයෙකුත් අනුග්‍රහයන් අල්ලාහ් තාලා දැක්වුවා. ඔවුන්ට ආසින් මන්නු සල්වා අල්ලාහ් පහළ කරා. මන්නු සල්වා කියන්නේ ආසින් අල්ලාහ් තාලා මූසා අලයිහිස්සලාම්ගේ ජන සමාජයට පහළ කරපු ආහාර ද්‍රව්‍යයක්. ඒවා පහළ කරලා වලාකුළු ඔහුන්ට සෙවණලි වශයෙන් තබලා ඔහුන් අහිකුන්ටකයන් වශයෙන් තනින් තන සැරිසරමින් ජීවත් වුණ අයට ස්ථීර පදිංචිය සඳහා නවාතන් සඳහා ඔවුන්ට වෙනම පුණ්‍ය වූ භූමියක් පිහිටුවලා ඔවුන්ට ගල් පර්වතයකින් උල්පත් 12ක් ගලා බස්වන්නට සලස්වලා එයින් ජලය ලබා දීලා විවිධාකාර අනුග්‍රහයන් ඔවුන්ට දැක්වුවා අල්ලාහ් රබ්බුල් ආලමීන්. වඩාත් ප්‍රබලම අනුග්‍රහය තමයි අල්ලාහ් තාලා ඊජිප්තුවේ ෆිරාවුන්ගේ කටයුත්තෙන් ෆිරාවුන්ගේ ඒ අරාජික පාලනයෙන් වහලුන් වශයෙන් පැවතීම යුදෙව් ජාතිකයන්ව අල්ලාහ් තාලා නිදහස් කෙරුවා. මූසා අලයිහිස්සලාම් තුමා අරහ හාරුන් අලයිහිස්සලාම් තුමා අරහ. නමුත් ඔවුන් සියලු දෙනාම මූසා අලයිහිස්සලාම් තුමාට නැවත වද දීලා මූසා අලයිහිස්සලාම් තුමාවන්න බොහෝ සෙයින් කෝපයටපත් කරා. එම කෝපයටපත් කිරීමට වඩා එම වද දීමට වඩා මේ කමක් නැහැ. මූසා අලයිහිස්සලාම් තුමාම ඉවසගත්ත නිසා මම මේ ඉවස ගන්නම්. මට වඩා මේ ලෝකේ සාධාරණ ඉෂ්ට කරන්නට යන්නේ කවුද කියලා නබිනායකතුමාණන් තවත් හදීසයක අසනවා. මට වඩා අල්ලාහට වඩා අල්ලාහගේ ධර්ම දූතයාට වඩා මේ ලෝකයේ තුල සාධාරණ යුක්තිය කවුද ඉෂ්ට කරන්නට යන්නේ? ඇයි මෙහෙම දොස් පවරන්නේ කියලා නබිනායකතුමා ප්‍රසිද්ධිය අවවාද කරයි කියලා එම හදීසයේ සඳහන් වෙනවා. එම හදීසයේ සයුල් බුඛාරි වල 6291 වන හදීස් සංඛ්‍යාවටදී වාර්තා වෙනවා. මෙම හදීසයේ පවා නබිනායකතුමාණන් සභාවක තමයි සිටියේ. සභාවේ පුද්ගලයෙක් තනියම මුමුණමින් මේ නබිනායකතුමාණන්ව විවේචනය කරනවා. විවේචනය කරන ඒ සිද්ධිය අසලින් අසා සිටි නබි මිත්‍රවරයෙක් නබිනායකතුමාණන්ට දැන්නුවා. රහස්‍යව තමයි දැන්නුවේ. එය දෝෂාරෝපණයක් නිසා විවේචනයක් නිසා ප්‍රසිද්ධියේ කතා කරොත් ඒ සභාවේ අවුල්සාගත තත්වයක් ඇති වෙයි කියලා නබිනායකතුමාණන්ට සභාවෙම ප්‍රසිද්ධියේ ඇවිල්ලා රහස්‍යව දැන්නුවා. එතකොට සභාවක රහස් කතා කිරීම ඉස්ලාම් තහනම් කරේ තිදෙනෙක් සිටින විට දෙදෙනෙක් කතා කිරීම තමයි නිසා මිනිසුන් වැඩි ගණනක් ඒකරාශී වී සිටින අවස්ථාවකදී එකේ කතා කිරීම ඉස්ලාම් අපට තහනම් කළේ නැහැ කියන කාරණාවත් මේ තුලින් අපි වටහා ගන්නවා. ඊළඟට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා අපි සභාවක සිටින අවස්ථාවේ ඒ සභාවේ යම්කිසි කරුණක් සාකච්ඡා වෙනවා නම් අතරින් පතර සාකච්ඡා නොකර ඒක ක්‍රමවේදයක් තිබෙනවා. සභාවක යම්කිසි කෙනෙක් කරුණක් කියනවා නම් එක්ක Tamanට අවස්ථාව ඉල්ලලා ඒ සඳහා Taman සූදානම් කියලා අවස්ථාව ඉල්ලලා කතා කරන්නට පුළුවන්. ප්‍රශ්නයක් නෙවෙයි, ගැටලුවක් නෙවෙයි. අවසරේ පතලා කතා කරන්නට පුළුවන්. නමුත් ඒ සභාවේ පොදුවේ තිබෙන ගති ලක්ෂණයක් තමයි දකුණකට මුල් තැන දෙන්න ඕන. සභාවේ ප්‍රධානත්වයේ ධර්ම කෙනාගේ දකුණු පසින් තමයි සියලු දෙයක්ම සිදු කරන්නට ඕන. අදහස් විමසීමක් නම් සියලු දෙනාගේම අදහස් විමසනවා නම් දකුණු පසින් අදහස් විමසීමක් කරන්නට ඕන. ඒ සභාවේ සිටින කෙනෙකුට භෝජන සංග්‍රහයක් පිළිගන්වනවා නම් දකුණු පසින් භෝජන සංග්‍රහය පිළිගන්වන්නට ඕන. උසස් පහත් මට්ටම් නොබලා VIP කට්ටියට වෙනම සාමාන්‍ය කට්ටියට වෙනම කියලා වෙන් නොකර සියලුම ජනතාව එක සමානව සලකන්නට ඕන. ඒ පිළිබඳව වටිනා හදීසයක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ සිදුවුණු සිදුවීමක් වාර්තා වනවා සහීහුල් බුඛාරි වල 2352 වන හදීසයේ යටතේ වාර්තා වෙනවා. එම හදීසයේ නබිනායක තුමාණන් සභාවක සිටියා. අනස් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමාණන් ඔහුගේ නිවසේ සිටි එළුවෙකුගෙන් කිරි දෝවල තම ලිඳෙන් වතුර ටිකක් ඒකට මිශ්‍ර කරලා ඒ කිරි ටික නබිනායකතුමාණන්ට පිළිගන්නවා. නබිනායකතුමාණන් මේ කිරි ටික පානය කරලා තමන්ගේ දකුණ අතින් ඉන්න පුද්ගලයා ග්‍රාමීය අරාබිවරයෙක්, ග්‍රාමවාසියෙක්. ඒ වගේම නබිනායකතුමාණන්ගේ වම්පසින් සිටියේ අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමා. වම්පස සහ දකුණු පස සසඳනකොට දකුණු පස සිටියේ සාමාන්‍ය පුද්ගලෙක්, වම්පස සිටියේ සමාජයේම හොඳ ගෞරවයක් තියෙන නබිනායකතුමාණන්ගේ මිත්‍රවරයෙක්. ඒ වගේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මාමන්. එතුමාගේ දියණිය තමයි නබිනායකතුමාණන් විවාහ කරගෙන සිටියේ. ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය. සුදුසුකම් මත අබූබකර් රලියල්ලාහු අන්හු තුමාණන් තමයි සුදුසේ. නමුත් ඔහු සිටියේ වම් පැත්තේ.
නබිනායකතුමාණන් කිරි පානය කරලා එතුමාණන්ගේ සාමාන්‍ය පුරුද්දක් තිබුණා දකුණු පසින් තමයි සියලු දෙයක්ම එතුමාණන් ක්‍රමානුකූලව සිද්ධ කරන්නේ. සියලු දෙයක් එතුමාණන් සලකන්නේ. දකුණු පසේ සිටින ඒ ග්‍රාමවාසී අරාබි ජාතිකයාට එම කිරි ටික ලබා නොදී වම් පසෙන් සිටින අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාට ඒ කිරි ලබා දිය යුතුයි කියලා උමර් ඉබ්නු ඛත්තාබ් රලියල්ලාහු අන්හු තුමාණන් අදහස් කරගෙන සිටියා. නබිනායකතුමාණන් ග්‍රාමවාසියට ලබා නොදී අබූබකර්ට ලබා දෙන්න ඕන. උට තමයි ගෞරවය තියෙන්නේ. උට තමයි සුදුසුකම තිබෙන්නේ කියලා. නබිනායකතුමාණන් දකුණු පසින් සිටි ග්‍රාමවාසියාට දෙනකොට උමර් රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා එති අබා බක්රින් යා රසූලල්ලාහ් අල්ලාහ්ගේ රසූල් වරයාණනි ඔබේ වම්පසින් සිටින අබූබකර් රලියල්ලාහු අන්හු තුමාණන්ට එම කිරි ඔබ පීවාට පස්සේ ඔබ පානය කරාට පස්සේ ලබා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී උමර් රලියල්ලාහු අන්හු හිතුවේ ග්‍රාමවාසියාට නබිනායකතුමාණන් ලබා දුන්නොත් එය යම්කිසි සභාවට අගෞරවයක් වෙයි කියලා හිතුවා. හැබැයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැවසුවේ අල් අයිමන ෆල් අයිමන දකුණ කියන්නේ දකුණ තමයි. දකුණ කියලා මම නියමයක් කරාට පස්සේ ඒ දකුණේ වහලෙක් සිටියත් ඒ වහලාට තමයි මම කිරි ටික දෙන්නේ. මම බීවට පස්සේම කිරි ටික දෙන්නේ. මගේ සභාවේ මම සමානාත්මතාවයේ විනයයි නීති රීති සියල්ලක්ම මම ආරක්ෂා කරනවා. එහි කිසිම නම්‍යශීලීත්වයක් නැහැ. හේතුව මේ මිනිසුන්ට බලපාන දේවල්. එක එක පුද්ගලයන්ට වෙන වෙනම ගෞරවයට පත් කරන්නට ගියොත් ඒ අතිවිශාල ප්‍රශ්නයක් වෙයි. ඉස්ලාම් තුළ තිබෙන සමානාත්මතාවයට ඒ බලපාන්නට පුළුවන්. එම නිසා ඒ ග්‍රාමවාසීෙක් වන්නට පුළුවන්. ඔහු මාත් සමග කිට්ටු නොවන කෙනෙක් වන්නට පුළුවන්. මට වඩාත් කිට්ටු අබූබකර් රලියල්ලාහු අන්හු තුමාණන් සිටින්නේ වම්පස නිසා මට දකුණු පස වෙනස් කරන්නට බෑ. අල් අයිමන ෆල් අයිමන දකුණ කියන්නේ දකුණ තමයි කියලා නබිනායකතුමාණන් මඟ පෙන්වීමක් දුන්නා. මෙයයි ඉස්ලාම් වල සමානාත්මතාවය. සභාවක සමානාත්මතාවය ආරක්ෂා කළ සැටි බලන්න. ඒ නිසා මෙයක් අපි අනුගමනය කරන්නට ඕන. නිවසේකට ආගන්තුක සත්කාරය සඳහා අපි සූදානම් වෙනකොට අපට වඩාත්ම හොඳ හැසුරුකමක් තියෙන පුද්ගලයාට මුලින්ම අපි ඒවා පිළිගන්නවන්නට තරකයි ආහාර පාන. අපි මුලින්ම පිළිගන්නවන්නට ඕන මගේ දකුණු පසේ සිටින කෙනා. කුඩා දරුවෙක් වුණා. ඔව් කවර ගණයේ පුද්ගලයෙක් වුණා. මහලු කෙනෙක් නැත්නම් මේ සමාජයේ උසස් ගෞරවයක් තියෙන කෙනෙක් මගේ වම් පසින් සිටියත් මම පිළිගන්නවන්නට ඕන ඒ ආහාර පාන සියල්ලක්ම දකුණු පසින් තමයි. ඒ ඉස්ලාම් වල රීතියක් වශයෙන් සභාවක රීතියක් වශයෙන් අපට උගන්වා දී තිබෙනවා. ඒ අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්නට ඕන. ඒ වගේම තවත් කාරණාවක් ඉස්ලාම් වල පවසනවා එක් සභාවක් නම් ඒ සභාවේ කාන්තාවක් පමණක් සිටියනම් පිරිමිනෙම සභාවට ඇතුළු වන්නට එපා කියලා අභිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. කාන්තාවන් සිටින සභාවකට පිරිමින් ඇතුළු වන්නට එපා. සාමාන්‍ය අපි සියලු දෙනාම කාන්තාව පිරිමි කියලා අපි ભેදයකින් තොරව තමයි සියලු දේවල් කරන්නේ. නමුත් අද සමාජයේ පිරිහීම් කොච්චර තිබෙනවද කියලා අපි බලන්නට ඕන. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම එකට මිශ්‍ර වෙලා කටයුතු කරන්නට ඉඩ දීලා කිසිදු සීමාවක් නැතිව කිසිදු පාලනයක් නොමැතිව ඒ කටයුතු සිදු කරන්නට දීපු නිසා සියලු ආකාරයෙන්ම ඒ සමාජ පරිහානියටපත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඒව ගැන හිතලා කටයුතු කරන්නට ඕන. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා ඊයාකුම් වද්දුඛූල අලන් නිසා කාන්තාවන් පමණක් සිටින සභාවකට ඇතුළු වීම පිරිමින් වන ඔබලා ඇතුළු වීම මම ඔබට අවවාද කරනවා. එසේ ඇතුළු වන්නට එපා කියලා නබිනායකතුමාණන් පවසනකොට අන්සාර් නබි මිත්‍රවරයෙක් කනවා යා රසූලල්ලාහ් අෆරයිතල් හම්බ අල්ලාහගේ ධර්ම දූතයන්නි මාගේ සහෝදරයාගේ භාර්යාවන් සිටනවා. එවැනි සභාවක් තුලටත් මට ඇතුළු වන්නට බැරිද කියලා අහනවා. එතකොට නබිනායකතුමාණන් පවසනවා අල් හම්මුල් මවුත් ඔබගේ සහෝදරයාගේ භාර්යාවන් සිටින සභාවකට ඔබ ඇතුළත් වුණා නම් ඒ ඔබටම විනාශයක් වෙයි කියලා නබිනායකතුමාණන් පවසනවා. ඔබේ සහෝදරයාගේ භාර්යාව සිටියත් කමක් නැහැ. ඔබට ඇතුළු වන්නට බෑ. සීමාවක් තිබෙනවා. උදේකලාවේ සිටින්නට බෑ. තුන්වෙනි ආව ෂයිතාන් සිටින බව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අවවාද කර තිබෙනවා. කාන්තාවන් සිටින අවස්ථාවේ ඔබ සභාවකට රිංගුවා නම් ඔබ යම්කිසි ආකාරයක අසීලාචාරව හැසිරෙන්නට පුළුවන්. එයින් ඔබම අවමානයට පත්වන්නට පුළුවන්. එසේ නැත්නම් කාන්තාවන් ඔබ නොමග යවන්නට පුළුවන්. ඔබ කාන්තාවක නොමග යවන්නට පුළුවන්. ෂයිතාන්ට එහි යම්කිසි ජයග්‍රහණයක් ඇති වෙයි. එම නිසා ෂයිතාන්ට පක්ෂව ඔබ කටයුතු නොකළ යුතු නිසා කාන්තාවන් සිටින සභාවකට ඇතුළු වීම නබිනායකතුමාණන් තහනම් කරා. අවසරය අරගෙන පවා අපි ඇතුළු වන්නට නම් අපේ ඥාතීන් සිටියත් ඒ ඥාතීන් සිටින වෙලාවක අන්‍ය කාන්තාවන් සිටිනවා නම් අපි ඒ කාන්තාවන් සිටින සභාවේ ඇතුළු වීමෙන් වැළකීමට ඕන. ඊළඟට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තවත් දෙයක් පවසනවා පාරේ අපි යම් සභාවන් පවත්වනවා. සභාවන් කියන්නේ පොඩි පොඩි රැස්වීම්. අපේ ඊත මිත්‍රයන් එකතු වෙලා පාරේ අසුන්ගෙන 4-5 දෙනෙක් එකතු වෙලා කතා කරන සභාවන් තිබෙනවා. එවැනි සභාවලටත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අවවාදයක් කරා. මේ අවවාදයේ සහීහුල් බුඛාරි වල 2685 වන අංකයට තේ වාර්තා වෙනවා.
ඊයාකුම් වජ්ජුලූසු බිත්තුරුකා පාරේ ඔබ අසුන්ගෙන සිටීම ඔබට අවවාද කරනවා. එතකොට නබි මිත්‍රවරු අහනවා යා රසූලල්ලාහ් මාලනා මින් මජාලිසිනා බුද්ධුන් නතහද්දසු බිහා. ඊටත් වඩා අපට සුදුසු වෙන සභාවක් නැහැ. අපි එම සභාවල අසුන්ගෙන එකිනෙක කතා කරගෙන ඉන්නවා මිසක් වෙනත් දෙයක් අපි සිද්ධ කරන්නේ නැහැ. එම නිසා අපි පාරේ අසුන්ගෙන සිටීම ඇයි අල්ලාහගේ ධර්ම දූතයන් අපිට වළක්වන්නේ කියලා නබිනායකතුමාණන්ගේ ඇසුවා. එතකොට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැවසුවා ඉද් අබයිතුම් ඉල්ලල් මජ්ලිසි ඔබට වෙන කිසි කර කියා ගන්නට තැනක් නොමැතිව එම සභාවෙම අසුන් ගැනීමට අවශ්‍ය නම් ෆාතු තරීක හක්කහු ඔබ මාර්ගයට ලබා දිය යුතු යුතුයකම් මාර්ගයට සිදු කළ යුතු යුතුයකම් නිසි පරිදි ඉටු කරන්න කියලා පවසනකොට නබි මිත්‍රවරු අහනවා වමා හක්කු තරීක් යා රසූලල්ලාහ් අපි මාර්ගයට සිදු කළ යුතු යුතුයකම් මොනවද කියලා අහනවා. එතකොට නබි නායකතුමාණන් පවසුවා අල්ලුල් බසර් ඔබේ බැල්ම පහත් කරන්න වකෆුල් අදා ඔබ පාරේ කරදරකාරී යම්කිසි පුද්ගලයෙකුට හිංසනයට පත් කරන යම්කිසි දෙයක් තිබෙනවා නම් ඒ ඉවත් කරන්න. වරද්දුස් සලාම් වලට පිළිතුරු දෙන්න. වල් අම්රු බිල් මාරුෆ් වන් නහි අනිල් මුන්කර් යහපත අනාකරන අයහපත වළක්වන්න. එසේ ඔබ මෙම කරුණපා සිදු කරනවා නම් ඔබට පාරේ අසුන් වෙන්න ඉන්නට පුළුවන්. ඔබේ බැල්ම පහත් කරන්න, සලාම් වලට ඔබ පිළිතුරු දෙන්න. ඒ වගේම කරදරකාරී නැත්නම් හිංසනකාරී යම්කිසි වස්තුවක් තිබෙනවා නම් තවත් කෙනෙක්ට හානි කර යම්කිසි ද්‍රව්‍යයක් තිබෙනවා නම් ඒ ඉවත් කරන්න. ඒ වගේම යහපත අනකරන අයහපත වළක්වමින් මේ හොඳ දේවල් සිද්ධ කරගෙන පාරේ ඉන්නවා නම් ඉන්න. පාරේ යන මිනිස්සුන්ට ගැහණුන්ට කරදර කරගෙන අනුම්පද කියාගෙන උසුළු විසුළු කරගෙන අනවශ්‍ය දේවල් අනවශ්‍ය වීලුතාලු කරගෙන පාරේ යන මිනිස්සුන්ට කරදර කර තවත් කෙනෙක්ට හානි කර විදියට ඔබම සලස්වගෙන පාරේ ඔබ හිටියනම් ඒ පාරේ ඉන්නට ඔබට අවසරයක් නැහැ. ඔබ පාරේ ඉන්නවා නම් මේ ක්‍රම මේ වීති පහ අනුගමනය කරගෙන සිටින්න කියලා නබිනායකතුමාණන් පාරේ සභාවක් තිබෙනවා නම් ඒටත් මඟ පෙන්වීමක් ලබා දී තිබෙනවා. ඉස්ලාම් කතරම් ප්‍රායෝගිකද කියන කාරණාව මේ තුලින් ඔබට අවබෝධ කරගන්නට පුළුවන්. ඊළඟට ඉස්ලාම් වල පවසා තිබෙනවා නරක සභාවක් නම් ඒ නරක සභාවන් වලට අප ඇතුළත්ම නොවිය යුතුයි. ඉස්ලාම් ධර්මයට පටහැනි, සුද්ධ වූ කුර්ආනයට පටහැනි, නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම වලට පටහැනි ඒ කවරනම් ගණයේ සභාවක් වුණා. ඒ විවාහ මංගල්‍යයක් වන්නට පුළුවන්, රැස්වීමක් වන්නට පුළුවන්, උත්සවයක් වන්නට පුළුවන්. ඉස්ලාම් දහම තහනම් කරපු සභාවක් නම් ඒ සභාවට අපි ඇතුළත් නොවිය යුතුයි. එවැනි තහනමක් ඉස්ලාම් වල තිබෙනවා. සුද්ධ වූ කුර්ආනයේ 4 වන පරිච්ඡේදයේ 140 වන වැකියේ අල්ලාහ් තාලා පවසනවා වකද නස්සල අලයිකුම් ෆිල් කිතාබ් මෙම ධර්මයේ දැනටමත් ඔබට පහල කරලා තිබෙනවා අන් නිදා සමයතුම් ආයාතිල්ලා අල්ලාහ්ගේ වැකි යුක්ෆරු බිහා වයුස්තග්දු බිහා අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන ඒ විහිළුවට ලක් කරන යම් කිසි සභාවක් නම් ෆලා තකුදු මාහු එම සභාවේ සිටින අය සමග ඔබ අසුන් ගන්නට එපා හත්තා යඛූලු ෆී හදීසින් ගෛරිහි ඔවුන් වෙනත් පුවතකට හැරෙන තුරු ඔවුන් වෙනත් මාතෘකාවක් කතා කරන තුරු ඉන්නකුම් ඉදන් මිස්ලුම් ඔබ එසේ එම සභාවෙම අසුන්ගෙන සිටියා නම් ඔබත් ඔවුන් හා සමාන පුද්ගලයෙකු ඉන්නල්ලාහ ජාමිඋල් මුනාෆිකීන වල් කාෆිරින ෆී ජහන්නම ජමීઆ අල්ලාහ් ප්‍රතික්ෂේප කරන අය හා මුනාෆික්වරුන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ කුහකයන්ව නිරයේ සේන්දු කරනවා එහි එක්රැස් කරනවා කියලා සුද්ධ වූ කුර්ආනයේ අපට අන කරනවා සභාවක් නම් ඒ සභාව තුල අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තිබෙනවා නම් එහි අපි සහභාගී නොවිය යුතුයි. ඔවුන් වෙනත් මාතෘකාවක් යටතේ කතා කරන තුරු මුස්ලිම් වලට විරුද්ධව, ඉස්ලාම් ධර්මයට විරුද්ධව, සුද්ධ වූ කුර්ආනයට විරුද්ධව, නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම වලට විරුද්ධව, යහපත් කරුණු කාරණා වලට එරෙහිව කතා කරනු ලබන සාකච්ඡා පවත්වනු ලබන සභාවක් නම් අපි ඒවට ඇතුළත් වෙලා ඔවුන්ට සහයෝගය ලබා දීගෙන ඉස්ලාම් ධර්මයි, සුද්ධ වූ කුර්ආනයයි, නබිනායකතුමාණන්ගේ අපි පරදුවට නොතැබිය යුතුයි. ඔවුන් කරන්නේ අයහපත, ඔවුන් කරන්නේ ඉස්ලාම් ධර්මයට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමක්. එම සභාවන් ප්‍රතික්ෂේප කරන්නට ඕන. මේ ඍජු අර්ථය. මේ තුලින් අපිට වක්‍රානුකූලව ලැබෙනවා ඉස්ලාම් ධර්මයේ මඟ පෙන්වීම වලට පටහැනි සභාවක් නම්. විවාහ මංගල්‍යකදී නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම වලට පටහැනිව සංගීත සංදර්ශන පවත්වලා, නැටුම් ගැයුම් පවත්වලා, දෑවැද්ද අරගෙන ආඩම්බරව වුන් සාද පවත්වනවා නම් එවැනි සාදවලටත් මෙම වැකිය වක්‍රානුකූලව අපට තහනමක් ලැබෙනවා. එවැනි සාදවලට අපි සහභාගී නොවිය යුතුයි. ඒ වලීමා නාමයෙන් පැවතුනත් වෙනත් නාමයකින් පැවතුනත් ඒ ඉස්ලාම් ධර්මානුකූල වලීමාවක් නොවන නිසා ඉස්ලාම් ධර්මානුකූල විවාහ මංගල්‍යයක් නොවන නිසා එවැනි විවාහ මංගල්‍ය වලට සහභාගී නොවිය යුතුයි. ඉස්ලාම් ධර්මයට පටහැනිව විවාහ මංගල්‍යයේ ඒ මංගල ජෝඩුව පෝරුවල තබාගෙන ඔවුන්ව අලංකරණය කරලා කාන්තාවන්ව ප්‍රදර්ශනය කරවල ඉස්ලාම් වලට පටහැනිව අඩ නිරුවත්ව කාන්තාවන් හා පිරිමින් එකට ගැවසෙමින් නැටුම් වැයුම් වල යෙදමින් එකිනෙකා පරිභව කරමින් මෙසේ දික්නවා නම් එවැනි සභාවක් ඉස්ලාම් ධර්මයට පටහැනි සභාවක් නිසා ඒවට සහභාගී නොවිය යුතුයි. මෙම කුර්ආන් වැකිය තවත් ඉස්ලාම් ධර්මානුකූල විවිධ නීති රීති වලට බලපාන කුර්ආන් වැකිය ඒ තුලින් අපි සභාවක් සම්බන්ධයෙන් අපේ අවබෝධය ලබා ගත යුතුයි. ඒ වගේම මෙම
අර්ථයේම සඳහන් කුරාන් වැකියක් 6 වන පරිච්ඡේදයේ 8 වන වැකියේ සඳහන් වනවා වයිදා රායිතල්ලදීන යඛූලුන ෆී ආයාතිනා අපගේ වැකි වල යම් යම් වැරදි කරන අය අපේ වැකි තබාගෙන ඒවට විරුද්ධව කටයුතු කරන අය ඔබ දකිනවා නම් ෆාරිල් අන්හුම් ඔවුන් කෙරෙන් ඔබ ඉවත් වන ඔවුන් වනසලකාරින්න අත්තා යඛූලු ෆී අදීසිල් ගෛරිහි ඔවුන් වෙනත් පුවතක් වෙත යොමු වනතුරු වයිම්මා යුන්සියන්නක අෂ්ෂයිතාන් ෆලා තකුදු බාද දික්රා මාල් කවුමිල් ලාලිමීන් ෂයිතාන් ඔබට අමතක කෙරුවා නම් ඔබට මතක් වූවහම මෙවැනි අපරාධකාරයන් සමග වසුන් ගන්නට එපා ඔබ ඉවත් වන්න කියලා නබි නායකතුමාණන්ට අල්ලාහ් තාලා වැකියක් තුලින් තරවටු කර තිබීම අවවාද කර තිබීම අපි දකිනවා ඒ අනුව මෙම වැකියට අනුව අපි ඉතාමත් ප්‍රවේශංකාරීව කටයුතු කරන්නට ඕන ඉස්ලාම් ධර්මයට පටහැනි සභාවක් නම් එම සභාව තුළට අපි ඇතුළත් නොවිය යුතුයි. ඒ වගේම ඉස්ලාම් ධර්ම අවධාරණය කරපු උනන්දු කරපු විවිධ සභාවන් තිබෙනවා. ධර්ම දේශනා, ආගමික රැස්වීම්, සමාජ සුබ සාධන කටයුතු වැනි සභාවන් තිබෙනවා නම් ඒවා අපි සොයලම යන්නට ඕන. අප විසින්ම සොයලා මේ සභාවන් වලට සහභාගී වන්නට ඕන. ඒවත් අපට වැඩි වශයෙන් කුසල් ලැබෙන නිසා සුරදූතවරු පහළ වෙලා එම සභාවේ අසුන්ගෙන සිටින පුද්ගලයන් වෙනුවෙන් අල්ලාහ් තාලාගේ දයාව කරුණාව අයදමින් සිටින නිසා ඒ සුරදූතවරුන් රහා අපට අල්ලාහ් තාලාගේ කරුණාව දයාව ප්‍රාර්ථනාවක් වශයෙන් අපට ලැබෙන නිසා අපි එවැනි සභාවන් සොයලා අපිම හිතලා පතලා ඒව සොයාගෙන යන්නට ඕනේ. මේ පිළිබඳව සයිල් බුහාරි වල සඳහන් වන හදීසයක් වාර්තා වෙනවා. හදීස් අංක 6408 යටතේ එම සභාවන් වලට අපි සහභාගී විය යුතුයි. එලෙස සභාවක අපි කටයුතු කළ යුතු විවිධ කාරණාවන් අභිනායක සල්ලාහ් පවසමින් අවසාන වශයෙන් ඔබ සභාවක සිටියා නම් ඒ සභාව විසිරීලා යන අවස්ථාවකදී ඔබ දුආ ප්‍රාර්ථනාවක් කරන්න. නබිනායකතුමාණන් පවසනවා මේ පුවත අබූ දාවුද් වල 4217 වන හදීස් සංඛ්‍යාවකේ වාර්තා වෙනවා සුබ්හානක අල්ලාහුම්ම අල්ලාහ් ඔබ පරිශුද්ධවන්තයි වබිහම්දික ඔබ සුවිශුද්ධයි ප්‍රශංසනීයයි අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත ඔබ හැර වෙන දෙවි කෙනෙක් නොමැති බව මම සාක්ෂි දරමි අස්තාග්ෆිරුක වාතුබු ඉලයි මම ඔබගේ පාප ක්ෂමාව යදිමි මම ඔබ වෙතට හැරෙමි යනුවෙන් අපි පවසන්නට ඕන. මෙම දුආව අපි පැවසුවා නම් අපට ලැබෙන ආනිසංස මොනවද කියන එක නබිනායකතුමාණන්ගේ නබි මිත්‍රවරේ කාණකොට නබිනායකතුමාණන් පැවසුවා කෆාරතුන් ලිමා යකුන ෆිල් මජ්ලිස්. ඔබ මේ සභාව තුළ සිදු කරගත්තු යම් යම් දෝෂ අඩුපාඩු තිබෙනවා නම් ඒවට ප්‍රතිකර්මයක් වශයෙන් මෙම ප්‍රාර්ථනාව පිළිපදනවායි කියලා නබිනායකතුමාණන් පවසනවා. එම නිසා සෑම සභාවක්ම අපි සලවාත් කියලා සභාවන් පටන් නොගත යුතුයි. අපි සභාවක් පටන් ගන්නවා නම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ මඟ පෙන්වීම ඉන්නල් හම්දලිල්ලාහ නහ්මදුහු ව නස්තഈනුහු කියලා අල්ලාහ් ප්‍රශංසාවට පත් කරගෙන නබිනායකතුමාණන් සභාවක් පටන් ගන්නවා. සෑම ධර්ම දේශනාවකම නබිනායකතුමාණන් හම්ද සලවාත් කියන ඛුතුබතුල් ආජ්ජා කියන මෙම අල්ලාහ් ප්‍රශංසා කරවන ඉන්නල් හම්දලිල්ලාහ කියන එම දුආ ප්‍රාර්ථනාව කරනවා. අවසන් කරනකොට මෙවැනි සභාවක් අවසන් වෙන අවස්ථාවේදී මෙම දුආ ප්‍රාර්ථනාවෙන් අවසන් කරනවා. මෙලෙස සභාවක් අල්ලාහ්ව ප්‍රශංසා කරලා අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයදමින් ආරම්භ වී අවසන් වුණා නම් එය ඉස්ලාම් ධර්මානුකූල සභාවක්. එවැනි සභාවක අල්ලාහ්ගේ දයානුග්‍රහය ලැබෙනවා. සුරදූතවරු එම සභාවලට සහභාගී වෙමින් සභාවේ සහභාගී වී සිටින සියලු දෙනා වෙනුවෙන් ඔවුන් අල්ලාහ් වෙත පාප ක්ෂමාව අයදමින් අල්ලාහ්ගේ කරුණා දයාව පතමින් සිටිනවා. එවැනි අල්ලාහ්ගේ කරුණා දයාව ලැබෙන සභාවක් අප සභාවක් වශයෙන් පත් කරගෙන අපි එවැනි සභාවල තමයි සහභාගී වෙන්නේ. ඉස්ලාම් ධර්මය මේ අයුරින් මෙවැනි දේවල් වල පවා මඟ පෙන්වීම ලබා දෙමින් මිනිස්සාව මානව හිතවාදයෙන් ඒ වගේම යහපත් ලෙසින් කටයුතු කරන්නට පොළඹවන එවැනි කටයුතු අපගේ ජීවිතේ අපි නිසිපරිදි ක්‍රියාත්මක කරගෙන මෙලොව හා පරලොව ජයග්‍රහණය කර ਸਰව බලධාරී දෙවියන්ගේ මරණින් මතු ජීවිතය අපට ලබා දීමට නියමිත ස්වර්ග ජීවිතේ අපි අමරණීය ජීවිතයක් ගත කරන්නට අපි උසුළු විය යුතුයි. ඒ සඳහා පරිශ්‍රමයක් දැරිය යුතුයි. එවැනි පරිශ්‍රමයක් තුලින් පරලොව දිනේදී අපි ජයග්‍රහණය ලැබීමට ਸਰව බලධාරී දෙවියන් අපට මහෝපකාර කරත්වායි පතමින් මානි හඬවනවා. ඔබ සැමට ස්තුතියි. වාඛිර් දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.